ආයුබෝවන් දැන් අද අපි සාකච්ඡා කිරීම ආරම්භ කරන්නේ අපේ 6 වෙනි පරිච්ඡේදය right 6 වෙනි පරිච්ඡේදයේ තියෙන මේ ව්‍යාපාර සඳහා ප්‍රස්ථාර සහ බීජ ගණිතයේ තියෙන right ඒතර මේක ඇවිල්ලා හොඳ වැදගත් මාතෘකාවක් මුදල් හා සම්බන්ධ ගණිතයේ වගේම ගණිතයේ අවකලනය කියලා කොටසක් තියෙනවා අවකලනයේ ගැඹුරින් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට නැති වුණාට අවකලනයේ හඳුන්වලා දීලා තියෙනවා අවකලනයේ භාවිතයෙන් අපිට පුළුවන් මේ ඕනෑම ශ්‍රිතයක උපරිම සහ අවම ලක්ෂ ගණනය කරන්න. ඒ උපරිම ලක්ෂයි අවම ලක්ෂයි ගණනය කිරීම අපිට වැදගත් වෙන්නේ අපිට තියෙනවා මේ ශ්‍රිත ප්‍රධාන වශයෙන් ශ්‍රිත වර්ග 4ක් පිළිබඳව අපි සාකච්ඡා කරනවානේ. එකක් ඇවිල්ලා ඉල්ලුම් ශ්‍රිතය. ඊට පස්සේ ඉල්ලුම් ශ්‍රිතයත් එක්ක බැඳිලා තියෙන්නේ ආදායම් ශ්‍රිතය revenue function එක. demand function revenue function ඊට පස්සේ අපිට එනවා පිරිවැය ශ්‍රිත. ඊට පස්සේ ආදායමයි පිරිවැයත් එක්ක සම්බන්ධ කරගෙන අපි ගන්නවා මොකද්ද? ලාභ ශ්‍රිත. ඒතර ව්‍යාපාරිකයා උත්සාහ කරන්නේ මේ ව්‍යාපාරයක ආදායම මොකක් කරගන්නද? උපරිම කරගන්න උත්සාහ කරන්නේ. එහෙනම් ආදායම උපරිම වීම සඳහා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව කොච්චරද කියලා අපිට හොයාගන්න පුළුවන් අවකලනය පාවිච්චි කළා. right? එතකොට පිරිවැය සම්බන්ධයෙන් ගත්තාම ව්‍යාපාරිකයා උත්සාහ කරන්නේ පිරිවැය අවම කරන්න. ඒ පිරිවැය අවම කරනවා නම් අපිට අන්න එතනදී වැදගත් වෙනවා අවම ලක්ෂ්‍ය. ව්‍යාපාරිකයා ලාභය සම්බන්ධයෙන් ගත්තාම ලාභයත් උත්සාහ කරන්නේ මොකද්ද? උපරිම කරන්න උත්සාහ කරන්නේ. ඒතර එහෙමනම් ලාභයේ උපරිම වන ඒකක සංඛ්‍යාව මොකක්ද කියලා ගණනය කරන එක ව්‍යාපාරිකයින්ට වැදගත්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ගොඩාක් ගැඹුරට අපි යන්නේ නැහැ. right? මම හිතනවා අපේ විෂය නිර්දේශය ගත්තොත් විෂය නිර්දේශයේ දෙකේ බලය දක්වා වර්ග ජීව දක්වා තියෙන කොටස් තමයි තියෙන. හැබැයි තැනක දෙකක නිකන් සාමාන්‍ය අවකලනය කරන්න තුනේ බල එකක් අවකලනය කරන්න දැනගෙන හිටියට ගැටලුවක් නැහැ. right? ඉතින් පටන් ගන්න තියෙනවා මෙන්න මේ විදිහට. පටන් ගන්න තියෙනවා විචල්‍යයන් දෙකක් අතර ඇති රේඛීය සම්බන්ධතාවය y සමාන mx තන c ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි අතර එය ප්‍රස්ථාරගත කිරීමෙන් සරල රේඛාවක් ලැබිය. x සහ විචල්‍යයන් දෙක මොකද්ද? විචල්‍යයන් x සහ y. මම මෙහෙම දාගන්නම්කො සිම්පල් වලින්ම x සහ y. විචල්‍යයන් දෙකක් අතර ඇති රේඛීය සම්බන්ධතාවය right අපිට පුළුවන් y සමාන mx තන c ආකාරයෙන් ඉදිරිපත් කරන්න. y සමාන mx ධන c ආකාරයෙන් ඉදිරිපත් කරන්න. right? ඉතින් මම එතකොට මගේ සටහනට මම y සමාන mx ධන c කියන එක දැම්මට වගේ ස්ටඩි පැක් එකේ තියෙන ඕකම y සමාන a ධන bx කියලා තියෙන්නේ. අද y සමාන a ධන bx කියලා කිව්වත් y සමාන mx ධන c කියලා කිව්වත් දෙකම එකයි දෙකෙන්ම කියන්නේ එකම දේ. මම ඉතින් ස්ටඩි පැක් එකේ තියෙන හන්ද මම ඒකත් වරහන් තුල දාලා තියෙනවා ආකාරයෙන් ඉදිරිපත් කළ හැකි අතර ඒ ප්‍රස්ථාරගත කිරීමෙන් සරල රේඛාවක් ලැබේ කියලා. ඒත් මේකේ මේ m කියන එක අරකෙනන් සමානයි b කියන එකට. right? මේකේ c කියන එක සමානයි a වලට. right? y සමාන mx තන c තමයි අපි O level වල සාකච්ඡා කරපු සරල රේඛාවක සම්මත ආකාරය. ඒ නිසා මම y සමාන mx තන c කියලා ගත්තා. ඒතර ඔයා දන්නවා m කියලා කියන්නේ මොකද්ද? සරල රේඛාවේ අනුක්‍රමණය. එහෙම නැත්නම් මේකට කියනවා මොකද්ද? බෑවුම කියලා ප්‍රකාශ කරන්නේ. ස්ලෝප් එක එහෙම නැත්නම් ග්‍රේඩියන්ට් එක. c කියලා කියන්නේ මොකද්ද? y අන්තක්කණ්ඩය.
C කියලා කියන්නේ y අන්තක්ඛණ්ඩය. නිකන් අන්තක්ඛණ්ඩය නෙවෙයි. අන්තක්ඛණ්ඩ දෙකක් තියෙනවා. ඒකද මේකට කියන්න ඕනේ y අන්තක්ඛණ්ඩය. අපි කියනවා y ඉන්ටර්සෙප්ට් කියලා කියන්නේ මේක. එතකොට අනුක්‍රමණය මොකද්ද ඔයාලට ඉදිරිපත් කරන්නේ? අන්තක්ඛණ්ඩේ මොකද්ද ඉදිරිපත් කරන්නේ? y අන්තක්ඛණ්ඩේ, right? එතකොට ඔය අක්ෂ පද්ධතිය මේ ආකාරයට ගත්තාම, right? ඒ ආකාරයට ගන්න අක්ෂ පද්ධති වල මෙන්න මේ විදිහට අපි සරල රේඛාවක් ඇද්දොත් මෙන්න මේ සරල රේඛාවේ මෙන්න මෙතනින් තමයි නිරූපණය කරන්නේ මොකද්ද? y අන්තක්ඛණ්ඩය. මේකට y අන්තක්ඛණ්ඩයම කිවිය යුත්තේ මෙතන තියෙනවා තව එකක්. මෙන්න මේක තමයි x අන්තක්ඛණ්ඩය. ඒ x අන්තක්ඛණ්ඩය පිළිබඳව අපි කතා කරන්නේ නැහැ. right? බොහෝ විට ජනප්‍රිය අන්තක්ඛණ්ඩය තමයි මොකද්ද? y අන්තක්ඛණ්ඩය. y අන්තක්ඛණ්ඩය නිරූපණය කරන්නේ මොකද්ද? අක්ෂ පද්ධතියේ මූල ලක්ෂය. මූල ලක්ෂයේ ඔරිජින් එකේ ඉඳලා සරල රේඛාව y අක්ෂය ඡේදනය කරන තැනට තියෙන දුර ප්‍රමාණය. එහෙම නැත්නම් y කණ්ඩාංකය තමයි එකෙන් දෙන්නේ. අනුක්‍රමණය නිරූපණය කරන්නේ මොකද්ද? මේ සරල රේඛාව මත පිහිටන ඕනෑම ලක්ෂයක ඉඳලා සරල රේඛාව මත පිහිටන ඕනෑම ලක්ෂයක ඉඳලා මේකනේ x අක්ෂයේ ධන දිශාව. ධනාගයන් තියෙන මේ පැත්තට. x අක්ෂයේ ධන දිශාවට එක එකකයක් ගියොත් නැවත රේඛාව හමු වීම සඳහා ඉහළට හෝ පහළට හෝ යා යුතු ඒකක ගණනට තමයි අපි කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒකට. ඒතර ඉහළට යනවා නම් මෙතන ඉඳන් ඉහළට ගියා නම් අපි හිතමු දෙකක් ගියයි කියලා. දෙකක් ගියා නම් අනුක්‍රමණයගේ දෙකයි. පහළට ගියා නම් දෙකක් අනුක්‍රමණයගේ ඍණ දෙකයි. එතකොට උඩට යනවා නම් අනුක්‍රමණයේ ලකුණ ධන. පල්ලෙහාට යනවා නම් අනුක්‍රමණයේ ලකුණ ඍණ. උඩට හරි පල්ලෙහාට හරි යන ඒකක ගණනට තමයි අපි කියන්නේ මොකද්ද? අනුක්‍රමණය කියලා ප්‍රකාශ කරනවා. ඕක ඇවිල්ලා සාමාන්‍ය ස්ථිතයක් සම්බන්ධයෙන් තියෙන කොටසක්. ඉතින් මෙතන කියනවා සටහනේ සම්බන්ධතාවයක් ප්‍රස්ථාරගත කිරීමේදී ස්වායත්ත විචල්ලේ ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල් එක ගන්න ඕනේ තිරස්සක්ෂයට. right? සිරස්සක්ෂයට ගන්න ඕනේ පරායත්ත විචල්ලේ තමයි ගන්න ඕනේ ඩිපෙන්ඩන්ට් වේරියබල් එක ගන්න ඕනේ සිරස්සක්ෂයට. right? ඒතර සමහරක් ගණන් වල විචල්යන් දෙකෙන් එකක් කාලය වෙනකොට කාලය කියන විචල්ලේ අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මොකටද? තිරස්සක්ෂයට. එහෙම අරගෙන ප්‍රස්ථාරයෙන් දහම අපිට එන්නේ මොකද්ද? කාල ශ්‍රේණි ප්‍රස්ථාරය වෙනවයි කියලායි සඳහන් කරන්නේ. ඒතර විචල්යන් දෙකෙන් එක විචල්ලයක් කාලය නම් කාලය යන විචල්ලය තිරස්සක්ෂය සඳහා යොදාගත යුතුමයි. එවැනි අවස්ථාවක අපි අnder ප්‍රස්ථාරයට අපි කියනවා කාල ශ්‍රේණි ප්‍රස්ථාරයක් කියලා ප්‍රකාශ කරන්නේ. එතකොට මේවා මේ ව්‍යාපාරات එක්ක සම්බන්ධ කරොත් දැන් මේ ඇවිල්ලා සුද්ධ ගණිතයනේ. ඒතර ව්‍යාපාරات එක්ක සම්බන්ධ කරන පොඩි උදාහරණයක් පෙන්නුවොත් වෙන මේ විදිහට. ආඩ හම්බ වෙනවා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. මේක තමයි මේ නිෂ්පාදනය කරනු ලබන ඒකක සංඛ්‍යාවත් එක්ක මුළු පිරිවැය ප්‍රස්ථාරය. ඒ මුළු පිරිවැය ප්‍රස්ථාරය මෙතනින් නිරූපණය කරන්න මොකද්ද? මේක තමයි මේ ප්‍රස්ථාරයේ y අන්තක්ඛණ්ඩය. ඒ y අන්තක්ඛණ්ඩය මුළු පිරිවැය සම්බන්ධයෙන් ගත්තාම සමාන වෙනවා මොකද්ද? ස්ථාවර පිරිවැයට ෆික්ස් කොස්ට් එකට සමාන වෙනවා මේකට. ඒතර අනුක්‍රමණය ගත්තොත් අනුක්‍රමණය කියලා කියන්නේ මෙහෙට එකක් යනකොට උඩට යන ගානනේ. අපිට එකක් යනකොට 10ක් උඩට ගියයි කියලා. ඒතර මුළු පිරිවැය නම් මේක රුපියල් වලින් ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදනය ඒකකයකින් වැඩි කරද්දී right මුළු පිරිවැය වැඩි වෙනවා කීයකින්ද? ඒක 10කින්. ඒක තමයි අපි කියන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැය කියලා ප්‍රකාශ කරන්නේ. ඒකකයකට විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ඔය 10 කියන අගය. right? ඉතින් අපි ඒවට එමු පස්සේ දැනට තියෙන මෙතන පොඩි අභ්‍යාසයක් පහත දක්වන සරල රේඛා ප්‍රස්ථාරගත කරන්න කියලා. right? එතකොට මේ මාතෘකාව යටතේ මේ මාතෘකාව යටතේ අපි ස්ටඩි පැක් එක ගත්තත් ස්ටඩි පැක් එකේ තියෙනවා මේ
අක්ෂ දෙකක් පරිමාණයකට ක්‍රමාංකණය කරලා ප්‍රස්ථාර අඳින ගණන් තියෙනවා මේකේ. ඉතින් ඔයා MCQ ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 50කින් යුත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් ලැබෙන ඔයාට ප්‍රස්ථාරයක් ඔයාට ප්‍රස්ථාර ගත කරන්න කියලා ඔයාට අහන ප්‍රශ්න එන්න විදියක් නැහැ නේ. ඉතින් ඔයාට වැදගත් වෙන හැබැයි එහෙම ප්‍රශ්න අපේ ස්ටඩි පැක්ස් වල තියෙන ප්‍රධාන හේතුව තමයි ඔයාට මේ තියරි එක රයිට් මූලධර්ම හොඳට පැහැදිලි කිරීම සඳහා තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් එහෙම ඒවා ඉගෙනගෙන ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ මොකද්ද? අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉතින් එතනදී ප්‍රස්ථාර අඳිනවට වඩා අපිට වැදගත් වෙන්නේ මේ දල ප්‍රස්ථාර නිර්මාණය කිරීම කියන එකයි වැදගත් වෙන්නේ. ඉතින් දල ප්‍රස්ථාර නිර්මාණයේදී අපි අක්ෂ දෙකක් පරිමාණයකට ක්‍රමාංකණය කරන්නේ නැහැ. පරිමාණයකට ක්‍රමාංකණය කර නොකර නිකන් අක්ෂ පද්ධතිය ස්වරූපය ඇදලා ප්‍රස්ථාරගත කරන එකයි කරන්නේ. හැබැයි ඉතින් එහිදී y අන්තක්ඛණ්ඩයේ ධන නම් x අක්ෂයට උඩින් ප්‍රස්ථාරය කැපෙන්න ඕනේ. ඉතින් මම දීලා තියෙනවා මේ සරල රේඛා හතරක් දීලා තියෙනවා. ඒක පළවෙනි සරල රේඛාව ගත්තොත් y සමාන 2x ධන 1. right? දෙවෙනි සරල රේඛාව ගත්තොත් දෙවෙනි සරල රේඛාවේ මම දීලා තියෙන්නේ y සමාන 3x ඍණ 1. ඊට පස්සේ තුන්වෙනි සරල රේඛාව ගත්තොත් තුන්වෙනි සරල රේඛාවේ මම දීලා තියෙන්නේ y සමාන ඍණ 2x ධන 3. right? හතරවෙනි සරල රේඛාව ගත්තොත් දීලා තියෙන්නේ y සමාන ඍණ x ඍණ 2. අද මේවා ගත්තොත් මේ හතරක් මන් දෙන්න ප්‍රධාන හේතුව තමයි මේවා මේ අනුක්‍රමණ සහ අන්තක්ඛණ්ඩ මම වෙනස් කරනවා right. ඒතර පළවෙනි සරල රේඛාව ගත්තොත් පළවෙනි සරල රේඛාවේ අනුක්‍රමණය කීයද 2යි y අන්තක්ඛණ්ඩය කීයද 1යි. දෙවෙනි සරල රේඛාව ගත්තොත් දෙවෙනි සරල රේඛාවේ අනුක්‍රමණය 3යි y අන්තක්ඛණ්ඩය ඍණ 1යි. තුන්වෙනි සරල රේඛාව ගත්තොත් තුන්වෙනි සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 2යි y අන්තක්ඛණ්ඩය 3යි. හතරවෙනි සරල රේඛාවේ අනුක්‍රමණය ඍණ 1යි y අන්තක්ඛණ්ඩය කීයද ඍණ 2යි. ඒවා හොඳට නිරීක්ෂණය කළා නම් මේ පළවෙනි උදාහරණය ගත්තොත් පළවෙනි උදාහරණේ අනුක්‍රමණයක් ධන අන්තක්ඛණ්ඩයක් ධන right. දෙවෙනි උදාහරණය ගත්තොත් අනුක්‍රමණය ධන වුණාට y අන්තක්ඛණ්ඩය ඍණ. තුන්වෙනි උදාහරණේ අනුක්‍රමණය ඍණ y අන්තක්ඛණ්ඩය ධන. මේක ගත්තොත් දෙකම ඍණ. ඉතින් අපි දල ප්‍රස්ථාර දීම ගැන අපි වැඩි අවධානයක් යොමු කරනවා මම. ඒ නිසා මම අඳිනවා මෙන්න මේ විදිහට. right. දල ප්‍රස්ථාරයක් අඳිනවා නම් මෙන්න අක්ෂ පද්ධතිය මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. y අන්තක්ඛණ්ඩය එකයිනේ. y අන්තක්ඛණ්ඩය එක හන්ද සරල රේඛාව y අක්ෂයේ ඡේදනය කරන්න ඕනේ ධන එකේදී. ඊට පස්සේ අනුක්‍රමණය 2යිනේ. අනුක්‍රමණය 2යි කියන්නේ මෙහෙට එකක් කරනකොට උඩට 2යි. එවනම් සරල රේඛාව යන්න ඕනේ මෙන්න මෙහෙම. ඔක තමයි මේ දල ප්‍රස්ථාර අඳිනවයි කියලා අපි අඳින්නේ ඔහොම. x අක්ෂයවත් y අක්ෂයවත් අපි පරිමාණයකට ක්‍රමාංකණය කළාද නැහැ. right? මෙතන ලකුණු කරා අනුක්‍රමණය ධන හන්ද බෑවුම තියෙන්න ඕනේ උඩට. ඊට පස්සේ ඊළඟ ප්‍රස්ථාරගත කරොත් කොහොමද? ඊළඟ ප්‍රස්ථාරගත කරොත් මේකේ y අන්තක්ඛණ්ඩය ඍණ 1යි. y අන්තක්ඛණ්ඩය ඍණ 1ක් හන්ද කපන්න ඕනේ ඍණ 1කේදී. හැබැයි අනුක්‍රමණයේ ධන හන්ද රේඛාව යන්න ඕනේ උඩට. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. ඉතින් අඳින හැම ප්‍රස්ථාරවලම මේ අක්ෂ දෙක නම් කරන්න අමතක කරන්න එපා. මේක තමයි දල ප්‍රස්ථාරය. ප්‍රස්ථාරය නෙවෙයි දල ප්‍රස්ථාරය. ඊට පස්සේ මෙතන ගත්තොත් මෙතන කොහොමද එන්නේ? මේක x මේක y. මේකේ y අන්තක්ඛණ්ඩයේ ධන 3යි. එවනම් y අක්ෂය ඡේදනය කරන්නේ 3. හැබැයි අනුක්‍රමණයේ ඍණ හන්ද මෙහෙට එකක් කරනකොට එන්න ඕනේ පල්ලෙහාට. දරාට එන්න මෙන්න මෙහෙම. මේක තමයි y සමාන ඍණ 2x ධන 3 කියන ප්‍රස්ථාරය දල ප්‍රස්ථාරය මේක. ඊට පස්සේ මේ අවසාන එක ගත්තොත් මේක x මේක y right. මේක ඍණ 2යි.
අනුක්‍රමණයේ ඍණ එක හන්දා මෙහෙට එකක් කරනකොට පල්ලයට එන්න ඕනේ. ඒක හන්දා ප්‍රස්ථාරය එන්න ඕනේ මෙහෙම. මෙතන කපන්නේ ඍණ දෙකේදී. ඊට පස්සේ මේ දල ප්‍රස්ථාර නිර්මාණය කරන ගණන් වල ඔයාලට වැදගත් වෙනවා මේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ්‍ය. රයිට්? ඒතර x අක්ෂය ඡේදනය කරන දැන් මේක හරිය. right මේක මේ ශ්‍රිතයක් x අක්ෂය දැන් අපි අඳින ප්‍රස්ථාරවල අපි අක්ෂ දෙක ලකුණු කරගන්න ඕනේ මේ විදිහට right මේක y අක්ෂය. ඒතර x අක්ෂයේ සමීකරණය තමයි මොකද්ද? y සමාන බිඳුව. මේ මොකද මේ x අක්ෂයේ උඩ ඔය මොන ලක්ෂයක් ගත්තත් x අක්ෂයේ උඩ y කණ්ඩාංකයේ බිඳුවයි. ඒකන්ද මේකේ සමීකරණය y සමාන බිඳුව. මේක y අක්ෂයේ සමීකරණය මොකද්ද? x සමාන බිඳුව. ඒකද මේක උඩ මොන ලක්ෂයක් ගත්තත් ඔයාලට එන්නේ මොකද්ද? x කණ්ඩාංකයේ බිඳුව නිසා. ඒතර ශ්‍රිතයක් x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ හොයන්න දැන් ඔයාලට දෙනවා y සමානයි විනිකා වර්ගජයක් ගමුකෝ x වර්ගයේ ඍණ x ඍණ 1. ඒතර x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ හොයන්න නම් x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ හොයන්න නම් ඔයා දාන්න ඕනේ මේක y සමාන බිඳුව. y සමාන බිඳුව දැම්මම ඔයාට එනවා x වර්ගයේ ඍණ x ඍණ 6 සමානයි බිඳුව කියලා. ඔයා මෙන්න මේ සමීකරණය විසඳුවා නම් ඔයාට එනවා මොකද්ද? x අක්ෂය ඡේදනය කරන ලක්ෂය. වර්ග සමීකරණ විසඳීම ඔයා ඕලෙවල් වලත් කළා. අපිත් තව ටික වෙලාවකින් සාකච්ඡා කරනවා. ඔයා y අක්ෂය ඡේදනය කරන ලක්ෂය වෙන මේක x සමාන බිඳුව දාන්න. x සමාන බිඳුව දැම්මොත් ඔයාට එනවා y සමානයි කියලා x බිඳුව නම් බිඳුවේ වර්ගයේ බිඳුවයි මේකත් බිඳුවයි මේක ඍණ 6යි ඔයාට එන්නේ ඍණ 6යි. මේ ශ්‍රිතය මේ ප්‍රස්ථාරය ගත්තොත් y අක්ෂය ඡේදනය කරන්නේ ඍණ 6 දී. x අක්ෂය ඡේදනය කරන්නේ මේක විසඳුම් වල ඒ විසඳුම් දෙක මම තාම හෙව්වේ නෑ. right. ඊළඟට කියනවා අඤ්ඤාත දෙකක් සහිත සමගාමී සමීකරණ වල විසඳුම් එම සමීකරණ වලට අදාළ ප්‍රස්ථාරවල ඡේදන ලක්ෂයෙන් ලබාගත හැක. අපි 8 වෙනි පරිච්ඡේදය යටතේ මම හිතන්නේ මම කරපු දෙවෙනි සෙෂන් එකේදී අපි සාකච්ඡා කරා මේ වගේ සමගාමී සමීකරණ යුගලයක් තියෙනවා නම් right මෙන්න මේ සමගාමී සමීකරණ යුගලේ විසඳුවාම අපි විසඳන ක්‍රම සාකච්ඡා කරානේ. ඉතින් ඒ අතර අපේ ජනප්‍රිය අපිට වැදගත් ක්‍රමය තමයි ගණක යන්ත්‍ර ක්‍රමය, කැල්කියුලේටර් ක්‍රමය. ඒ කැල්කියුලේටරෙන් මේක විසඳුවාම අපිට ආව x සමාන 2යි y සමාන 1යි කියලා. මේක විසඳුම් ගාව මේක. එහෙම නැත්නම් ඉතින් ඔයා වෙන ක්‍රම වලට ඕලෙවල් කරපු ක්‍රම වලට විසඳන්න. ඉතින් මේකේ දෙක එකනේ. ඒක තමයි මේ සර රේඛා දෙකේ ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂය. මේක ප්‍රස්ථාරගත කළොත් එක ප්‍රස්ථාරයක් එනවා මෙහෙම අනිත් ප්‍රස්ථාරය යනවා මෙහෙම. right මේක ඇවිල්ලා x ඍණ y සමාන 1 මේක ඇවිල්ලා x තර y සමාන 3. ඒතර මේ දෙක ඡේදනය වෙන්නේ මේ ලක්ෂයනේ. මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක ගත්තොත් x කණ්ඩාංකය 2යි y කණ්ඩාංකය 1යි. ඒතර සර රේඛා දෙකක ඡේදන ලක්ෂයේ කණ්ඩාංක වලින් කණ්ඩාංක අපිට ලබා ගන්න පුළුවන්. මේ සර රේඛා දෙකට අදාළ සමීකරණ දෙක සමගාමී සමීකරණ හැටියට විසඳුවා. ඕක කොහොමද ව්‍යාපාරික ලෝකයට වැදගත් වෙන්නේ? ඒතර ව්‍යාපාරික ලෝකයේ ගත්තොත් මුළු පරිවැසිතේ ප්‍රස්ථාරයෙන් මෙහෙම සරලම අවස්ථාව මේක තමයි total cost එකේ ප්‍රස්ථාරය. ඊට පස්සේ ආදායම සර රේඛාවක් කරනකොට අපිට එනවා මෙන්න මේ වගේ. මේක තමයි මුළු ආදායම total revenue එක. ඒතර ඔයාලට පේනවා මේ දෙකේ ඡේදන ලක්ෂය මෙතන ගත්තොත් මේක ඇවිල්ලා මොකද්ද? මුළු ආදායම මුළු පිරිවැයට සමාන වන ලක්ෂයක්. ඉතින් මුළු ආදායම මුළු පිරිවැයට සමාන වන ලක්ෂ වලට අපි කියනවා මොකද්ද? සමායන ලක්ෂ. සමායන ලක්ෂ.
මේකට වචන ගණනාවක්ම තියෙන සමායන ලක්ෂයයි නේ මේකේ තියෙන්නේ ලක්ෂ බහුවචනේ. එහෙම නැත්නම් සම ප්‍රභේදන ලක්ෂ. එහෙම නැත්නම් සමච්ඡේද ලක්ෂ. එහෙම නැත්නම් ලාභ පාඩු රහිත ලක්ෂ. right break even points කියලා කියන්නේ මේක. ඉතින් break even points හොයන එක අපිට ව්‍යාපාරය වල ඉතා වැදගත් ගණනය කිරීම තියෙනවා සමාන ලක්ෂ වල. ඒ සමාන ලක්ෂ වලදී ලාභයක්වත් පාඩුවක්වත් නැහැ. right. එතකොට තිර වර්ගජ සිත සහ වර්ගජ සිතවල ප්‍රස්ථාර. right. දැන් එතකොට අපි 8 වෙනි පරිච්ඡේදය යටතේත් අපි සාකච්ඡා කරා අට නෙවෙයි 5 වෙනි පරිච්ඡේදය එහෙම නැත්නම් මම කරපු මේ පළවෙනි සෙෂන් එකේ සාකච්ඡා කරා මේ සරලරේඛා පිළිබඳව. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ වර්ගජ සිත සම්බන්ධයෙන්. right so අපිට කියනවා වර්ග සිත එක දැන් සරලරේඛාවක සම්මතාකාරයේ y සමාන mx ධන c වර්ග සිත එක සම්මතාකාරය ගත්තොත් y සමාන y සමාන ax වර්ගය ධන bx ධන c තමයි වර්ග සිත එක සම්මත ආකාරය. මේකේ a b හා c කියන තුනම ඇවිල්ලා නියත. නියත කියලා කිව්වහම එන්නේ සංඛ්‍යාත්මක අගයන් වෙන්න පුළුවන්, භාග ගණන් වෙන්න පුළුවන්, දශම ගණන් වෙන්න පුළුවන්, බිංදු වෙන්න පුළුවන්. හැබැයි මේකේ මම මේ රතු පාටෙන් දාලා තියෙන a කියන එක විතරක් වර්ගජ සිතයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම බිංදුවට අසමාන ගාණක් විය යුතුය. සිතේ වර්ගජ වීම සඳහා a අසමානයි බිංදුව විය යුතුය. ඉතුරු ඒවා b හා c කියන ඒවා බිංදුව උනත් එක නැතත් එකයි. right? එතකොට අපිට කියනවා වර්ග සිතයක සම්මත ආකාරයයි. වර්ග සිතයකට අදාළ ප්‍රස්ථාරයක් වක්‍ර ප්‍රස්ථාරයක් වේ. වර්ග සිතයකට අදාළ ප්‍රස්ථාරයක් ගත්තොත් අපිට එන්නේ මොකද්ද? වක්‍ර ප්‍රස්ථාරයක් වේ. වක්‍ර ප්‍රස්ථාර කියලා කිව්වහම ඉතින් මෙන්න මෙහෙම ප්‍රස්ථාර. ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ ආකාරයේ ප්‍රස්ථාර පමණයි. මේ මේවා ගැන අපි කතා කරන්නේ නැහැ. එහෙම ඒවා එන්නේ y වලට එන්නේ වර්ගපදයක්. ඉතින් මෙහෙම ඒවා එන්නේ මේවා ඇවිල්ලා පරාවල. මේ පරාවල මේ මැද තියෙන මේකට කියනවනේ අපි අවම ලක්ෂය කියලා. මේකට කියනවා උපරිම ලක්ෂය කියලා. අවම නැත්තම් උපරිම ලක්ෂය හරහා අඳින සිරස් රේඛාවෙන් දෙපසට මොකද වෙන්නේ? සාමිතිකය. ඒ නිසා මම දාලා තියෙනවා මෙහෙම වාක්‍යයක්. තවද මේවා සිරස් රේඛාවක් වටා සමමිතික පරාවලයන් වේ. වර්ගසිතයක ප්‍රස්ථාරය නිර්මාණය කිරීම පිණිස ලක්ෂ දෙකක් ප්‍රමාණවත් නොවන අතර දැන් සරලරේඛාවක් අඳින නම් අපි කිව්වා එකිනෙකට වෙනස් ලක්ෂ දෙකක් කරා පවතින්නේ මොකද්ද? එකම එක සරලරේඛාවක් පමණයි කියලා. නමුත් එකිනෙකට වෙනස් ලක්ෂ දෙකක් කරා අපිට වර්ගසිත අඳින්න පුළුවන් ගණනාවක්ම අඳින්න පුළුවන්. එහෙම ගණනාවක්ම අඳින්න පුළුවන්. ඒක හන්දා යටත් පිරිසෙන් අපි සලකන්න ඕනේ කියලා කියනවා මොකද්ද? ලක්ෂ 5ක්වත් සැලකිය යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ. right? එතන මෙතන මේ පොඩි කරුණක් කියන්න ඕන. ඔයාට මේ MCQ වලට එහෙම වැදගත් වෙයි. right? දැන් වර්ගසිතයක ප්‍රස්ථාරය මෙහෙමනේ. මේක සමමිතිකයිනේ. මේක සමමිතිකයි අපි හිතුව නිකමට මේ x අක්ෂයේ කපන්නේ මෙතනයි කියලා. A වලදී B වලදී. මේ දෙකම එකම මට්ටමේ තියෙන ලක්ෂ දෙකක් නේ. එහෙමනම් ඔයාට මේ උපරිම ලක්ෂය හරියටම එන්නේ මේ දෙක එක්කව කළා දෙකෙන් බෙදුවාම වෙන ගාණය. මේක අපේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න වැදගත් දෙයක්. ඉතින් ඕක උපරිමයක් වුණත් එකයි අවමයක් වුණත් එකයි. අර මේ වගේ අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක් තියෙනවා. x අක්ෂයේ ඡේදනය කරන්න අපි තුමු c සහ d වල කියලා. එවනම්
ඔයාලට අවම ලක්ෂය එන්නේ හරියටම මේ දෙකේ මැද. සීදන ඩී බෙදීම දෙකේදී. මොකද මේවා සමමිතික හන්ද හරියට වෙන්න ඕනේ. එතන ඒ ඒක හරහා තමයි වැටෙන්නේ මේ සමමිතික රේඛාව වැටෙන්නේත් ඒක හරහා. මෙතන ආගේ අපි හිතමු 5යි කියලා. ඒ වුණා සමමිතික රේඛාව වැටෙන්නේ හරියටම x සමාන 5 හරහා. x සමාන 5 තමයි සමමිතික රේඛාව. හරි. ඊළඟට කියනවා වර්ගජ සිතයක වර්ගපදයේ සංගුණකය වන ද වර්ගජ සිතේ වර්ගපදයේ සංගුණකය කියලා කියන්නේ ඒනේ. ඒවල ලකුණ අනුව තමයි ප්‍රස්ථාරයේ හැටි තීරණය වෙන්නේ. ඒවල ලකුණ ධනාගයක් නැති ධන කියන එක ගණිතයේ සංකේතවත් කරන්නේ මෙහෙමනේ. ධන කියලා කියන්නේ බිඳුවට වඩා වැඩි නා. ඒවලගේ ඍණ නම් තමයි මෙහෙම එන්නේ. බිඳුවට වඩා අඩු නා. ඉතින් ඒවලගේ ධනාගයක් නම් අපිට ලැබෙන්නේ අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක්. right? ඒකට ස්ටඩි පැක් එකේ පාවිච්චි කරලා තියෙනවා මේ කාතකයක හැඩය ගනී කියලා. මෙහෙම වෙනවා නම් කියනවා සීනුවක හැඩය ගනී කියලා. right? අතර ප්‍රස්ථාරයේ සීනුවක හැඩය ගන්නවා. සීනුවක හැඩය ගන්නව නම් තියෙන්නේ උපරිම ලක්ෂයක්. කාතකයක හැඩය ගන්නව නම් තියෙන්නේ මොකක්ද? අවම ලක්ෂයක්. ලැබෙන්නේ උපරිමයක් තියෙන ලක්ෂයක්ද අවම ලක්ෂයක්ද තියෙන එක තීරණය කරන්නේ වර්ගපදයේ සංගුණකයේ දිහා බලලා. මම රතු පාටින් දාලා තියෙන එකේ සංගුණක අනිත් ඒවා වැඩක් නැහැ. රතු පාටින් දාලා තියෙන එක ඉලක්කම එතන තියෙන ධන නම් ඔයාට එන්නේ අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක්. ඍණ නම් ඔයාට එන්නේ මොකද්ද? උපරිම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක්. මේකේ සීමකින් නිරූපණය කරන්නේ මොකද්ද? වක්‍ර ප්‍රස්ථාරය අපි તો උපරිම ලක්ෂයක් වෙන ප්‍රස්ථාරයක් කියලා. මේක මේ y අක්ෂයේ ඡේදනය කරන තැන අගේ තමයි c වලින් දෙන්නේ. හරි. ඊළඟට අපිට එනවා මේ වර්ගජ සමීකරණ quadratic equations. right? මේ කතා කරේ වර්ගජ සිත. අතර වර්ගජ සමීකරණ ගත්තොත් වර්ගජ සමීකරණයක සම්මතාකාරය තමයි මොකද්ද? ax වර්ගය ධන bx ධන c සමාන බිඳුව. මේ වර්ගජ සමීකරණය විසඳුවොත් ඔය ඕලෙවල් වලටත් කතා කරා ඔයාට එනවා මොකද්ද? ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac සම්පූර්ණක බෙදීම 2a කියලා. ඉතින් මේකට තමයි අපි සූත්‍රය කියලා කියන්නේ මේකට. එතකොට අපේ ස්ටඩි පැක්ස් වල මේ සූත්‍රය සම්බන්ධයෙන් ප්‍රකාශනයක් දාලා තියෙනවා. හැබැයි ඒවා ඕලෙවල් වර්ග සමීකරණ එක එක විදිහට විසඳුවානේ. ප්‍රස්ථාරික ක්‍රමය කියලා ගත්තා, සාධක ක්‍රමය කියලා ගත්තා, වර්ග පූර්ණ ක්‍රමය කියලා ගත්තා. හැබැයි ඒ ඔය ඕලෙවල් කතා නොකරපු කැල්කියුලේටර් ක්‍රමය තමයි අපිට උචිත හොඳම ක්‍රමය. හොඳම ක්‍රමය වුණාට මේ සූත්‍රය සම්බන්ධයෙන්ත් අපේ ස්ටඩි පැක් එකේ තියෙන හැන්ද මම ගානක් දෙකක් සූත්‍රයත් පාවිච්චි කරලා හදාගන්න බලාපොරොත්තු වෙනවා right. ඔයාලට ඉතින් සාධක දාලා හොයන්න පුළුවන් නම් අපේ සිලබස් එකේ නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. හදන්න ඒක ඇවිල්ලා හොඳ වේගවත් ක්‍රමයක් ආ. එතකොට මම කියලා තියෙනවා ඉහත සූත්‍රය ඇසුරෙන් වර්ග සමීකරණයක් විසඳන ක්‍රමයට අමතරව වර්ග සමීකරණ විසඳීම සඳහා තව ක්‍රම ගණනාවක්ම ඇති නමුත් අප විශේෂ නිර්දේශයට අදාළව උචිතම ක්‍රමය ගණක යන්ත්‍ර ක්‍රමයයි කියලා මම සඳහන් කරලා තියෙනවා. ඉතින් මම පොඩි අභ්‍යාසයක් දාලා තිනවා පහත වර්ග සමීකරණ පළමුව සූත්‍රය ඇසුරෙන් විසඳන්න. දෙවනුව ගණක යන්ත්‍රය ඇසුරෙන්ද විසඳා සූත්‍රය මගින් ලැබෙන පිළිතුරු වල සත්‍යතාවය සනාථ කරගන්නයි කියලා දීලා තියෙනවා. right? ඉතින් පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේ දීලා තියෙනවා මොකද්ද? x වර්ගය ඍණ x ඍණ 6 සමාන බිඳුව. ඉතින් මේක ගණිතයේ ටිකක් පුළුවන් කෙනා මේක සාධක දාලා විසඳනවා. අපි දාමු සූත්‍රයට දාමු. ඒතර සූත්‍රයට දාන්න නම් ඔයා මේ ABC තුන හොයාගන්න එපා. A කියලා කියන්නේ වර්ගපදයේ සංගුණක. ඒතර A සමාන 1යි.
B කියලා කියන්නේ x පදයේ සංගුණකයේ ඍණ 1යි. C කියලා කියන්නේ නියත පදයේ කීයද ඍණ 6යි. ඔයා කරන්නේ මේ සූත්‍රය ආදේශ කරනවා right අපි ලියනවා x සමාන ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac සම්පූර්ණක බෙදීම 2යි a. ඉතින් මම මේ සමහරක් ළමයි වරද්ද ගන්න හන්ද මේ මෙතන දානවා ඍණ ලකුණ රතු පාටින් බෙදීමක් තියෙනවා මේ සමස්ත ප්‍රකාශනයම බෙදන්න ඕන 2යි a වලින්. ඉතින් ඔයා කර දෙනවයි කියලා මං කියපු සූත්‍ර තියෙන පොත තියෙනවනේ අපේ වට්ටම් සාධක එහෙම ඇතුළත් වගු තියෙන පොත. ওই පොතේ දීලා තියෙන ඔය වර්ග සමීකරණ සූත්‍රය. right? වර්ග සමීකරණ සූත්‍රය දීලා තියෙනවා. ඒක හන්ද ඒ පොතෙන් අමතක වුණොත් බලා ගන්නත් පුළුවන්. ඉතින් හොඳ වැඩේ පොත් පෙරලා ගණන් හදාද ඉන්න අපිට වෙලාවක් නැහැ. මොකද කෙටි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හන්ද කෙලින්ම සූත්‍රය කටපාඩම් කරගන්න. මේකට ආදේශ කරොත් ඔයාලට x සමානයි කියලා ඍණ කියන්නේ සූත්‍රයේ තියෙන ඍණ ලකුණ b කියලා කියන්නේ ඍණ 1යි. ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය b කියලා කියන්නේ ඍණ 1යි නේ. එහෙනම් ඍණ 1 වර්ගය ඍණ 4යි ac 4 වැඩි කිරීම a වැඩි කිරීම c a කියලා කියන්නේ 1යි c කියලා කියන්නේ ඍණ 6යි. මේ සම්පූර්ණක බෙදීම 2යි a කියලා කියන්නේ 1යි. මේක උත්තරේ අපිට එනවා x සමානයි කියලා ඍණ 1යි කියන්නේ ධන 1යි. ඒක ධන හෝ ර්ණ වර්ගමූල කැල්ලක දින හත් ඉතින් මේක සුළු කරන්න පුළුවන් ඍණ 1 වර්ගය කියන්නේ ඍණ 1 වැඩි කිරීම ඍණ 1 ධන 1යි. මෙතන එන්නේ ධන 24යි. 24යි 1යි 25යි වර්ගමූල 25 කියලා කියන්නේ 5යි. ඒ නිසා අපිට එනවා 1 ධන හෝ ඍණ 5 බෙදීම 2. දැන් අපි උත්තර දෙක වෙන් කරනවා ධන ලකුණ ගත්තාම 1 ධන 5 බෙදීම 2. හෝ අනිත් එක එනවා ඍණ ලකුණ ගත්තාම 1 ඍණ 5 බෙදීම 2. දෙක එනවා අපිට x සමානයි කියලා මේ දෙක 6යි 6 බෙදීම 2 කියලා කියන්නේ 3යි. එහෙම නැත්නම් මෙතන එනවා කීයද ඍණ 1 ඍණ 5 කියලා කියන්නේ ඍණ 4යි ඍණ 4 බෙදීම 2 කියලා කියන්නේ කී ඍණ 2යි. උත්තර දෙක මේක. ඉතින් ඕකම අපි හදනවා මේ කැල්කියුලේටරේ පාවිච්චි කරලා. right? ඉතින් කැල්කියුලේටරේ පාවිච්චි කරලා ඕක කරනව නම් ඔයා කොයි දේ කරන්නත් ඉස්සෙල්ලා කැල්කියුලේටරේ on කරගන්න එපේ. කැල්කියුලේටරේ on කරා. ඊට පස්සේ කැල්කියුලේටරේ මෝඩ් කියන එක ප්‍රෙස් කරන්න 3 සැරයක් ප්‍රෙස් කරන්න. එතකොට තව එක ප්‍රකාශයක් කරන්න ඕනේ මේ කැල්කියුලේටර් උත් තියෙනවානේ වර්ග ගණනාවක්ව තියෙනවානේ. මම මේ සඳහන් කරන ක්‍රමය Casio FX 100 ms 991 ms සහ අනිත් ඔය ෂාප් පරවම කියන ඒවාට වළංගු වුණාට Casio FX 991 ES කැල්කියුලේටර් තියෙනවානේ. ES තියෙනවා ES plus කැල්කියුලේටර් වල ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් ස්වරූපයක් තියෙනවා. ඉතින් ඔයා මේ මැනුවල් එකත් එක්ක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. බොහෝ දුරට මේ විදියට සමානයි. මේක එනවා මෝඩ් කියලා 3 සැරයක් ප්‍රෙස් කරාම ඔයාලට එනවා මේ එක ඉලක්කමට ඉක්වේෂන් කියන එකේ shorten form එකේ තියෙන මෙහෙම. ඒතර ඉක්වේෂන් කියලා කියන්නේ සමීකරණනේ. ඔයා මෙතනට ආවම එක ඉලක්කම ප්‍රෙස් කරන්න ඕනේ. එක ඉලක්කම ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ ස්ක්‍රීන් එක මාරු වෙනවා මෙන්න මේ විදියට unknowns අඥාත ඒ කියන්නේ නොදන්නා පද අහනවා 2ද 3ද කියලා. ඉතින් මේකේ නොදන්නා පද 2කුත් නැහැ 3කුත් නැහැ නේ තියෙන්නේ එකයිනේ. මේක නෙවෙයි අපිට ඕනේ. එතකොට අර මැද්ද තියෙන රීප්ලේ බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. රීප්ලේ බටන් එකේ මේ දකුණු පැත්තේ තියෙන ඊතලේ ප්‍රෙස් කරන්න. අර මේක ප්‍රෙස් කරාම වාගේ කැල්කියුලේටරේ ස්ක්‍රීන් එක මාරු වෙනවා ඩිග්‍රී. ඩිග්‍රී කියලා කියන්නේ සිංහලෙන් කියනවා මාත්‍රය කියලා. මාත්‍රය කියලා කියන්නේ වැඩිම දර්ශකය. මාත්‍රය වැඩිම දර්ශකය. ඉතින් මේකේ සමීකරණේ වර්ග සමීකරණයක් නම් වැඩිම දර්ශකය කීයද 2යිනේ. අර මෙතන ඩිග්‍රී 2ද 3ද කියලා අහනවනේ. ඔයා 2 ඉලක්කම ප්‍රෙස් කරන්න. ඔයා මෙතන 2 ඉලක්කම ප්‍රෙස් කරන්න.
දෙක ඉලක්කම ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ ස්ක්‍රීන් එකේ අහනවා a කීයද කියලා අහනවා. a කීයද කියලා අහන්නේ මේ සමීකරණයේ x වර්ග පදයේ සංගුණක. ඒක එකයිනේ. එකත් එක්ක සමාන ලකුණු ප්‍රෙස් කරන්න. සමාන ලකුණු ප්‍රෙස් කරන්න ඕනේ ඈ. ඒක සමාන ලකුණු ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ ස්ක්‍රීන් එකේ අහනවා b කීයද කියලා. b කීයද කියලා අහුවම b වලට තියෙන ඍණ එකයිනේ. ඒතර ඍණ එක ප්‍රෙස් කරන්න. ඒතර මේ ඍණ ලකුණ අර මම කලින් සඳහන් කරපු අර shift එකට පල්ලෙහා තියෙනවා කැල්ක් එක කැල්ක් එකට පල්ලෙහා තියෙනවා ඒ වල b බෙදීම c එක ඊට පල්ලෙහා තියෙන ලකුණ ඍණ එක සමාන ලකුණ ප්‍රෙස් කරාම දැන් ගහනවා c කීයද කියලා අහනවා. කැල්ලකේ තියෙන ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හන්ද පිළිවෙලට අනුපිළිවෙලින් ගහනවා දැන් ගහනවා c කීයද කියලා. c වලගේ කීයද ඍණ 6යි. එතනත් මම පාවිච්චි කරන අර ලකුණ ඍණ 6 සමාන ලකුණ. මේ සමාන ලකුණ ප්‍රෙස් කරාම වාගේ ස්ක්‍රීන් එකේ එනවා x 1 සමානයි කියලා උත්තරයක් එනවා. ඉතින් මම දාගන්නවා x 1 සමානයි 3යි කියලා. ඔය ආයි සමාන ලකුණු ප්‍රෙස් කරාම ඔයාලට එනවා ඊළඟ උත්තරේ x 2 සමානයි ඍණ 2. right බලන්න එකපාරක් කරලා බලන්න කරලා බැලුවහම මෙන්න මේ විදිහට එන්න ඕන මාත් කරලා බලන්න පොඩ්ඩක් වැරදුනාද කියලා. ඕන් කරා මෝඩ් කියන එක 3 සැරයක් ප්‍රෙස් කරා එක ඉලක්කව ප්‍රෙස් කරා එතන unknowns දෙකද තුනද කියලා මට ඒක වැඩක් නැහැ රීප්ලේ බටන් එකේ දකුණු පැත්තේ arrow එක ප්‍රෙස් කරා ඩිග්‍රී එක දෙකද තුනද කියලා අහනවා දෙක ප්‍රෙස් කරා a කීයද කියලා අහනවා 1යි සමාන ලකුණු ප්‍රෙස් කරනවා b කීයද කියලා අහනවා ඍණ 1යි සමාන ලකුණු ප්‍රෙස් කරනවා c කීයද කියලා අහනවා ඍණ 6යි සමාන ලකුණු ප්‍රෙස් කරනවා x 1 සමානයි 3 කියලා එන්නේ ඒ x එකත් මෙන්න මෙහෙම එන්නේ මෙතන එන්නේ x2 right x1 සමානයි 3 ආයි සමාන ලකුණු ප්‍රෙස් කරාම x2 සමානයි ඍණ 2 දැන් ඔයා ගාන හැදුවානේ ඔයා විසඳුම් දෙක චෙක් කරගත්තා ඔයාට මේ උත්තර දෙකම එනවා දැන් එතකොට ඔයා AC බටන් එක ප්‍රෙස් කළා දෙක වැඩි කිරීම පහ හොයන්න ගියත් ඔයාට හොයන්න බෑ ඔයාට එන වෙන දේවල් එන්නේ ස්ක්‍රීන් එකේ. ඉතින් ඔයා උතන්ට ආවට පස්සේ කැල්කියුලේටරේ සම්පූර්ණයෙන්ම ඔය කරපු ගණනය කිරීම ඉරේස් කරන්න ඕනේ. ඒක මම දාන්න සියලු ගණනය කිරීම සියලු ගණනය කිරීම මකා දැමීම සඳහා ඉරේස් කරන්න. පිනිස ඉතින් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම දාන්න මෝඩ් කියන එක එකපාරක් ප්‍රෙස් කරන්න. සියලු ගණනය කිරීම මකා දැමීම පිණිස මෝඩ් කියන එක එකපාරක් ප්‍රෙස් කරන්න. මෝඩ් කියන එක එකපාරක් ප්‍රෙස් කරාම ඔයාලට එනවනේ මේ විදිහට එක ඉලක්කමට එනවා COMP කම්පියුටේෂන් එනවා. ඔයා එක ඉලක්කම ප්‍රෙස් කරන්න. එක ඉලක්කම ප්‍රෙස් කරාම ඔය සියලු ගණනය කිරීම මැකිලා යනවා. right? ඔයා එක ඉලක්කමත් එක්ක සමාන ලකුණු එක ඉලක්කම ප්‍රෙස් කරපු ගමන් ඔක්කොම මැකිලා යනවා. right? ඔක්කොම මැකිලා යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය ක්‍රමයට තව ගාණක් හදන්න. ඉතින් ඔයා ඊතුරු ගණන් දෙකත් පොඩ්ඩක් ඔයා හදලා බලන්න සූත්‍රය දාලා ඉස්සෙල්ලා උත්තරේ ගන්න. ඒක තමයි මූලික ක්‍රමය. ඊට පස්සේ සූත්‍රයෙන් ආපු උත්තර හරිද වැරදිද කියලා ගණක යන්ත්‍රය ඇසුරෙන් චෙක් කරගන්න. චෙක් කරාට පස්සේ ඔයා තව ගණන් කීපයක් හදලා බලන්න ඔයාගේ වෙන පොතක තියෙන ගණන් කීපයක් අරගෙන එහෙම නැත්නම් ස්ටඩි පැක් එකේ තියෙන ගණන් කීපයක් අරගෙන කැල්කියුලේටර් ක්‍රමයට හදලා වේගය වැඩි කරගන්න. ඊට පස්සේ කියනවා තවද 1 සහ 3 යන කොටස් වලට අදාළ වර්ගජ සිතවල ප්‍රස්ථාරද අඳින්න. ඒකේ සුද්ධ ගණිත කොටසක් නේ. 1 සහ 3. මම එතකොට එක නෙමෙයි එකට අදාළව මම ප්‍රස්ථාරය හදලා පෙන්නන්නද? right මේක පොඩක් මෙහෙම තියාගමුකෝ right පළවෙනි එකේ ප්‍රස්ථාරය අඳිනවා නම් එතකොට වර්ග සිතය නම් y සමාන x වර්ගය y සමාන x වර්ගය ඍණ x ඍණ 6 y සමාන x වර්ගය ඍණ x ඍණ 6
ඒතර වර්ගසිතයක දල ප්‍රස්ථාරයක් අඳිනවා නම් රයිට් අප විසින් මේ සලකා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒකක් තමයි මේ ප්‍රස්ථාරයේ හැඩය. ප්‍රස්ථාරයේ හැඩය ගත්තොත් අපිට පේනවා x වර්ග පදයේ සංගුණකය එකයිනේ. ඒ වලගේ එකයි. එකයි කියලා කියන්නේ බිඳුවට වඩා වැඩි. එහෙනම් අපි දන්නවා අපේ ප්‍රස්ථාරයේ හැඩය ගත්තොත් අපිට එන්න ඕන මොකද්ද? මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ඉතින් පළවෙනි එක තමයි හැඩය. ඊට පස්සේ සිත y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය. y අක්ෂය ඡේදනය කරන ලක්ෂය. එක ලක්ෂය තියෙන්නේ ඈ. y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය හොයන්න නම් මම කලින් සඳහන් කළා y අක්ෂයේ සමීකරණය කියලා කියන්නේ මොකද්ද? x සමාන බිඳුව ලක්ෂය. මේ සඳහා ශ්‍රිතයේ x සමාන බිඳුව ආදේශ කරන්න. කිරීමෙන්. මේක x සමාන බිඳුව ආදේශ කරාම අපිට එනවා y සමානයි කියලා x බිඳුවයිනේ. බිඳුවේ වර්ගයේ ඍණ බිඳුව ඍණ 6 අපිට එන්නේ කී ඍණ 6. එවනම් සිතේ y අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ 6 දී. ඊළඟට අපි හොයන්න ඕනේ x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය. අතර ලක්ෂය ඒක යන්සෙන් නතර කරනවා. මොකද දෙකක් තියෙන හන්දා. දෙකක් සමහරක් විට එකක් වෙන්නත් බැරි කමක් නෑ රයිට්. ඒතර x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය හොයන්න මේ සඳහා ශ්‍රිතයේ y සමාන බිඳුව ආදේශ කොට ලැබෙන සමීකරණය විසඳිය යුතුය. රයිට්. එතකොට y සමාන බිඳුව ආදේශ කරාම අපිට එන්නේ මොකද්ද? බිඳුව සමානයි x වර්ගයේ ඍණ x ඍණ 6. ඔක මම පුරුදු විදිහට ලිව්වොත් x වර්ගයේ ඍණ x ඍණ 6 සමානයි බිඳුව. ඉතින් x වර්ගයේ ඍණ x ඍණ 6 සමාන බිඳුව සමීකරණයේ විසඳුම් අපි ගන්න ඕනේ මේ විදිහට. අන්න එතනදී කැල්කියුලේටරේ පාවිච්චි කරන්න. එතකොට ඔයාලට එනවා මොකක්ද? විසඳුවාම ඔයාලට එනවා x සමාන ඍණ 2 හෝ x සමාන 3යි කියලා. දැන් ඔයා මේකේ දල ප්‍රස්ථාරය දිනනවා නම් ඔය ටික ඇති රයිට්. දල ප්‍රස්ථාරය දිනනවා නම් ඔය ටික ඇති. මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ මේ අක්ෂ පද්ධතියක් අදිනවා. දල ප්‍රස්ථාරනේ පරිමාණ නැහැ. මේක x අක්ෂය මේක y අක්ෂය. ඒතර ඔය දන්නවා අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක් එන්නේ. ඒක එකපාරට ලකුණු කරන්න යන්න එපා. y අක්ෂය ඡේදනය කරන්න ඕනේ ඍණ 6 දී. y අක්ෂය ඡේදනය කරන්න ඕනේ ඍණ 6 දී. x අක්ෂය ඡේදනය කරන්න ඕනේ ඍණ 2 දී. මම නිකන් අර පොඩි දෙයක් පැහැදිලි කරන්න ඕන හන්ද මම මෙතන දාන්නම්කො පරිමාණ නැහැයි කියලා මම ප්‍රකාශ කළා. පරිමාණ නැති වුණාට මම නිකන් දාන්නම්කො මේක ඍණ 1 මේක ඍණ 2 මේක බිඳුව මේ පැත්තේ තියෙන ඍණ 3. අපිට ඒක වැඩකුත් නැහැ. ඊට පස්සේ මේ පැත්තේ 1 මේ පැත්තේ 2 මේ පැත්තේ 3. ඔයාගේ කපන්න ඕනේ මෙන්න මේ තැන් දෙකේ කපන්න ඕනේ. ඉතින් මේ තැන් දෙකේ කපනව නම් ඔයාගේ හැඩයත් ඔයා දන්නවනේ අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක් කියන එක දන්නවනේ. ඔයාගේ අවම ලක්ෂය ලැබෙන්න ඕනේ කියන්නේ ඇත්තටම දල ප්‍රස්ථාර අඳිද්දී මම මේ සලකපු කරුණු දෙකට අමතරව තව එකක් සලකන්න ඕනේ. ඒක තමයි හැරුම් ලක්ෂය. හැරුම් ලක්ෂය කියලා කියන්නේ එක්ක අවම ලක්ෂය එහෙම නැත්නම් උපරිම ලක්ෂය. තියෙන්නේ මොන කොටුවේද කියලා. මේකෙද කියලා කියන්න ඕනේ. ගණිතයකට කියන්නේ නිවැරදිව වෘත්තපාදය හඳුනා ගන්න ඕනේ. ඒ වෘත්තපාදය හඳුනා ගන්නේ කොහොමද?
හරියටම මං කියවනේ මේවා සමමිතිකයි කියලා. මේවා සමමිතිකයි හරියට වෙන්න ඕනේ මේ දෙකේ මැද. ඒතර ඔයා පැත්තක ඕනනම් ඍණ 2යි ධන 3යි එක්කව කරලා දෙකෙන් බෙදන්න. රේඛ බෙදීම 2යි භාගය. ඒ කියන්නේ හරියටම x සමාන භාගෙදි තමයි යාට එන්න ඕනේ මොකක්ද? අවලක්ෂය එන්න ඕනේ. ඉතින් x සමාන භාගය කියලා කියන්නේ මෙතනනේ. මේකදී අවලක්ෂය එන්න ඕනේ. කියන්නේ පොඩ්ඩක් පල්ලයට යන්න ඕනේ. එවනම් ඔයා ප්‍රස්ථාරය ඇන්දොත් ප්‍රස්ථාරය එන්න ඕනේ මෙන්න මෙහෙම. මෙහෙ ඉඳන් එනවා ඍණ 6දී කපනවා තව පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා මෙහෙම යනවා උඩට. මෙතන හරියටම මෙතන ගත්තොත් ඍණ භාගයයි. ඕක තමයි දල ප්‍රස්ථාරය. ඉතින් දල ප්‍රස්ථාරය අදිනවා කිව්වට මම ඉතින් පොඩි අගයන් ටිකක් ලකුණු කරලා තියෙන්නේ. ලකුණු කරලා තිබ්බේ මම ඒක පෙන්වන්න මේ ඍණ 2යිනේ. මේ දුර අඩුයි මේ දුර වැඩි. මේක 3යි. මේක 2යි. ඒතර මෙතන ඍණ 6 මීට වඩා චුට්ටක් පල්ලයට යන්න ඕනේ. ඒතර අවලක්ෂය ඉන්නේ මෙතන. ඍණ භාගය නෙවෙයි ධන භාගය. රයිට්. ඊට පස්සේ අපි ගත්තොත් අනිත් එකෙත් පොඩ්ඩක් ඇඳලා බලන්න. මම හැබැයි තුන්වෙනි කොටසටත් වර්ගසිතේ ප්‍රස්ථාරය අඳින්නයි කියලා කියනවනේ. කියන හන්ද මම ඔයාලට මෙන්න මෙහෙම පොඩි විස්තර කිරීමක් කරන්නම්. right මොකද්ද මේ y සමාන දැන් වර්ගජ සමීකරණය මේක ඊට අදාළ වර්ගජ සිතය ඇවිල්ලා y සමානයි x වර්ගයේ ඍණ 6x ධන 9. මේකෙත් x වර්ග පදයේ සංගුණක එකයිනේ. එක හන්දා ප්‍රස්ථාරය එන්න ඕනේ මොකද්ද? මේ වගේ අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරය. x අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ හොයන්න y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂ හොයන්න x සමාන බිඳුව දැම්මොත් ඔයාලට එන්න කීයද? y සමාන 9යි. මේවට ඉතින් බිඳුව ආදේශ කරලා සුළු කරලා පෙන්නන්න ඕනේ නැහැ. y සමාන 9යි. y සමාන බිඳුව දැම්මොත් ඔයාලට එන්නේ මොකද්ද? x වර්ගයේ ඍණ 6x ධන 9 සමානයි බිඳුවයි. මේක ඉල්ල වර්ග සමීකරණයක් නේ. දර්ශකය දෙක වෙච්ච පමණින් හැම වෙලාවෙම උත්තර දෙකක් එනවයි කියලා අපි කියන්නේ ලැබෙන්න පුළුවන් උපරිම විසඳුම් සංඛ්‍යාව දෙකයි කියලා. ඉතින් මේ වර්ග සමීකරණ ඔයා කැල්කියුලේටරෙන් විසඳලා බලන්න. ඔයාට උත්තර දෙකක් එන්නේ නැහැ. ඔයාට එන්නේ x සමාන 3ක්. එක උත්තරය එන්නේ. මේක එනවා දෙවතාවක් එනවා. අපි කියනවා වර්ගජ සමීකරණයේ විසඳුවට විසඳුම් දෙකක් නැහැ. එක විසඳුමයි එන්නේ. ඒතොර එහෙම දෙවතාවක් එනවා නම් ඒ දෙවතාවක් එන ලක්ෂ හැරුම් ලක්ෂ. දෙවතාවක් වෙන ලක්ෂ හැරුම් ලක්ෂ. රේඛාන්ත මේක ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මෙහෙමයි එන්නේ. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන මේක x මේක y අක්ෂය ඡේදනය කරනවානේ 9 දී. රයිට් මේක අවම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක්. මෙහෙම වෙන ප්‍රස්ථාරය ඇවිල්ලා මෙතනදී හරියට ස්පර්ශ වෙලා ආපහු යන උඩට. මෙතන එන්නේ කීය? 3. ඒ මොකද මේ දෙවතාවක් එනවා නම් ඒ දෙවතාවක් එන තැනදී වක්‍රයේ හැරුම් ලක්ෂයක් තියෙන්න ඕනේ. හැරුම් ලක්ෂ කියන්නේ උපරිම නැත්තම් අවම ලක්ෂ. කියලා හිතා ගන්නකො වෙන ඒවාක් තියෙනවා අපිට තියෙන ඒ දෙක විතරයි. ඒ කියන්නේ මෙහෙම ආපු වක්‍රය මෙතනදී හැරෙනවා. හැරිලා යනවා ආපහු උඩට. එතකොට අපිට එන්නේ මොකක්ද? අවම ලක්ෂයක්. ඉතින් ඒ නිසා මේ මතක තියාගන්න x අක්ෂයේ ඡේදනය කිරීමක් වෙන්නේ නැහැ. x අක්ෂයේ ස්පර්ශ කිරීමක් වෙන්නේ. ඊට පස්සේ මේවට අදාළ ව්‍යාපාරික යෙදීම් කීපයක් දාලා තියෙනවා. ඒකට මෙන්න මෙහෙම ගණන් තමයි වට වැදගත්. මම ඔය මේ දක්වා අද මේ සෙෂන් එකේ කතා කරපු දේවල් ඇවිල්ලා තනිකර සුද්ධ ගණිතය. ඉතින් ඔයාලට සුද්ධ ගණිත ගණන් ඉඳලා හිටලා ඉතින් ප්‍රශ්න පත්‍රයක ගානක් දෙකක් වැටෙන්න බැරි කමක් නැහැ. නමුත් එන්න ඕනේ ඒව සම්බන්ධ ව්‍යාපාරික ගණන් අපේ පාඨමාලාවේ හැටියට. බලන්න මොකද්ද කියන්නේ. එක්තරා කර්මාන්ත ශාලාවක මුළු පිරිවැය TC total cost එක
එක්තරා කර්මාන්තශාලාවක මුළු පිරිවැය TC සහ මුළු ආදායම TR. TC කියලා කියන්නේ මුළු පිරිවැය total cost එක, TR කියලා කියන්නේ total revenue එක මුළු ආදායම. ඒතර TC සමානයි 1800 ධන 12x. 1800 ධන 12x, TR සමානයි 18x. right? ඉහත සමීකරණවල x මගින් නිෂ්පාදනය කර විකුණන ලද භාණ්ඩ සංඛ්‍යාව නිරූපණය කරයි. ඉතින් අපි ගණන් කරන අපි හදන ගණන් ගත්තොත් අපි නිෂ්පාදනය කළේ යම්කිසි භාණ්ඩ ඒකක ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයම අපිට විකුණන්න හම්බුනායි කියලා අපි උපකල්පනය කරනවා. 100ක් නිෂ්පාදනය කරා නම් 100ම වික්කා. මාළු පාන් 100ක් හැදුවා. කැන්ටින් එකේ මාළු පාන් 100ම දවස් අවසාන වෙනකොට විකුණුවා. එහෙම ගණන් තමයි අපි කතා කරන්නේ. 100ක් නිෂ්පාදනය කළා 80ක් විකිණිලා 20ක් ඉතුරු වෙන ගණන් අපි සාකච්ඡා කරන්නේ නැහැ. right? ඉතින් අපෙන් අහනවා භාණ්ඩ සංඛ්‍යා සමප්‍රභේදන ලක්ෂ්‍ය ගණනය කරන්න. ඒක සමප්‍රභේදන ලක්ෂ්‍යයන් හිතේ මොකද වෙන්නේ? සම ප්‍රභේදන ලක්ෂයන් හිදී මුළු ආදායම මුළු පිරිවැයට සමාන වේ. TR සමාන TC බැවින්. right? TR කියලා කියන්නේ කීයද? 18x සමානයි TC කියලා කියන්නේ කීයද? 1800 ධන 12x. 12ට එනවා මොකක්ද? සරල සමීකරණයක් එනවා. අපි පස්වෙනි එකකේ කතා කරපු සරල සමීකරණයක් එනවා. ඒ සරල සමීකරණය විසඳන්න මේ 12x මෙහාට ගන්නකො. ඒතර 18x ඍණ 12x සමානයි 1800යි. මේක අඩු කරොත් අපිට එනවා 6x සමානයි 1800යි. x සමානයි 1800 බෙදීම 6. 1800 6 බෙදුවොත් අපිට එනවා කීයද? x සමානයි 300ක් එනවා නේද? ඒතර සමප්‍රභේදන ලක්ෂයට අනුරූප ඒකක සංඛ්‍යාව ගත්තොත් අපිට එන්නේ කීයද? ඒකක සංඛ්‍යාව 300යි. ඒ කියන්නේ භාණ්ඩ ඒකක 300ක් නිෂ්පාදනය කළාම විකුණන්න අපි නිෂ්පාදනය කරන්න වැය වෙච්ච සම්පූර්ණ මුදල ඒ 300 විකුණලා අපිට ලබා ගන්න පුළුවන්. එවනම් ලාභයක් ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? තව එකක්වත් වැඩිපුර විකුණන්න පටන් ගත්ත 300 එකේ ඉඳලා තමයි ලාභය උපයන්න පටන් ගන්න. right? ඒතර මේකේ ප්‍රස්ථාරය ගත්තොත් කොහොමද එන්නේ? ඉතින් ප්‍රස්ථාර කිව්වම මම කියවනේ මේ භාණ්ඩ ඒකක සංඛ්‍යාව ඍණ වෙන්න බෑනේ. ඒ නිසා අක්ෂ පද්ධතිය මේ ඍණ පැත්තක් ගැන සලකන්න එපා. ඔය අඳින්න L අකුරේ හැඩේ අක්ෂ පද්ධතිය අඳින්න. right? ඒතර මේ පැත්තේ මම මුළු පිරිවැය ගත්තොත් මුළු පිරිවැය ප්‍රස්ථාරය කොහොමද එන්නේ? 1800 ධන 12x. මේක තමයි මුළු පිරිවැය ප්‍රස්ථාරය. right? මෙතන එන්නේ කීයද? 1800යි. right? ඒක තමයි y අන්තක්ඛණ්ඩය. ඊළඟට ආදායම ගත්තොත් ආදායම තියෙන්නේ මේකේ c එකක් නැහැනේ. c බිඳුවයි. c බිඳුව හන්ද ප්‍රස්ථාරය යන්න ඕනේ මොකද්ද? මූල ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. අපි එහෙම ගණන් අපි සාකච්ඡා කරා පස්වෙනි ඒකක යටතේ මගේ පළවෙනි සෙෂන් එකේ සාකච්ඡා කළා. right? එතකොට මේක එනවා 18x. 18x හන්ද මෙන්න මෙහෙම යන්නේ. මේක තමයි TR. එතකොට ඔය අදින්න රේඛා දෙක ඔය සංසන්දනය කළොත් මේකේ අනුක්‍රමණය කීයද? 12යි. y සමාන mx ධන c m වලගේ 12යි. මේකේ y සමාන mx නේ c එකක් නෑ c බිඳුවයි. ඒකේ 18යි. ඒතර පළවෙනි එකේ අනුක්‍රමණයට වඩා මේකේ අනුක්‍රමණය වැඩි. මේකේ අනුක්‍රමණය වැඩි කියන්නේ බෑවුම වැඩි. බෑවුම වැඩි නම් මෙහෙට එකක් යනකොට උඩට යන ගාන වැඩි. ඒ නිසා තමයි ඡේදනය වෙන්නේ මේක. ඒතර මෙන්න සමප්‍රවේදන ලක්ෂ්‍ය මේක. මේක තමයි සමප්‍රවේදන ලක්ෂ්‍ය. සමප්‍රවේදන ලක්ෂ්‍යයට අනුරූපව මෙතන තියෙන්නේ කීයද? ඒකක 300යි. right? ඔයාලට ඉතින් හොඳට පේනවා මේ ලාභ උපයන කලාපය තමයි මේ තියෙන්නේ. මේ තියෙන අලාභ ප්‍රදේශය. මම නිකන් රතු පාටින් දාන්නකෝ මේ විදිහට.
මේ පැත්ත අලාභයි කියලා ඔයා කොහොමද කියන්නේ? ඔයාලට පේනවා TC මුළු පිරිවේ ප්‍රස්ථාරයේ තියෙන උඩින්. ආදායමේ ප්‍රස්ථාරයේ තියෙන යටින්. ඒ කියන්නේ ලැබපු ආදායමට වඩා වැඩිපුර වියදම් කරලා තියෙනවා. ඒක හන්ද අපිට එන්නේ අලාභයක්. මේ පැත්ත මෙතන මේ ලක්ෂය ගත්තොත් වැය කරපු මුදලයි උපයපු ආදායමයි දෙක සමානයි. සමාන ලක්ෂයක් ලාභයක්වත් පාඩුවක්වත් නැහැ. මේකෙන් එහා පැත්තේ ගත්තොත් වැය කරපු පිරිවැයට වඩා වැඩිපුර ආදායමක් ලබලා තියෙනවා. ඉතින් ලාභ ප්‍රදේශය තමයි මේක. මේක ඇවිල්ලා අලාභ ප්‍රදේශයක්. මේක ඇවිල්ලා ලාභ ප්‍රදේශයක්. right? එතකොට අපි කියනවා දෙවෙනි කොටස කියනවා TC සහ TR දල ප්‍රස්ථාර එකම අක්ෂ පද්ධතියක නිරූපණය කර එහි සමාන ලක්ෂ්‍ය P සටහන් කරන්න. සමාන ලක්ෂ්‍ය P සටහන් කරලා තියෙනවා. ඉතින් මම දල ප්‍රස්ථාර පිළිබඳව ඔයාලට ඉගන්නුවත් දල ප්‍රස්ථාර අදින්න කියලාත් ඉතින් විභාගෙදී අහන්න විදියක් නැහැ නේ. අඳු ප්‍රස්ථාරයක් අසුරෙන් ප්‍රශ්නයක් අහනවා මිසක් අදින්න කියලා අහන්න විදියක් නැහැ. ඇඳලා ඉවරලා ඕනනම් නිවැරදි ප්‍රස්ථාරය මොකක්ද කියලා අහන්න පුළුවන් ගා. right. ඊළඟට එනවා ටිකක් දරුණු ගානක් කියන්නේ සාපේක්ෂව අමාරුයි. මේක ඇවිල්ලා අපේ පාස් පේපර් එක ගානක්. මම හැබැයි ඒකේ මේ වටිනාකම් පොඩ්ඩක් සංශෝධනය කරලා තියෙනවා. right? ඉතින් අපිට කියනවා මේ විදුලි සමාගමක් පහත් සඳහන් පරිදි විකල්ප ගාස්තු ක්‍රම දෙකක් සිය ගනුදෙනුකරුවන්ට හඳුන්වයි. පළවෙනි ක්‍රමය ගත්තොත් ඒක කියනවා පළවෙනි ඒකක 10ට ඒකකයකට රුපියල් 5යි. ඊළඟ ඒකක 20ට ඒකකයක් රුපියල් 7.50 ගානේ. ඊළඟ ඒකක 30ට ඒකකයක් රුපියල් 10 ගානේ. ඒකක 60ට වැඩි හැම එකකයකටම රුපියල් 20 ගානේ. ඒක උඩට පේනවා අපේ සාමාන්‍ය අපේ පාරිභෝගිකයන්ගෙන් විදුලි බල මණ්ඩල අය කරන ක්‍රමයට පාරිභෝජනය කරන එකක් ගන්න වැඩි වෙන්න ගාස්තුවත් මොකද කරලා තියෙන්නේ? වැඩි කරලා තියෙන්නේ. දෙවෙනි ක්‍රමය ගත්තොත් රුපියල් 100ක ස්ථාවර ගාස්තුවක්. ඒ කියන්නේ ස්ථාවර ගාස්තුවක් කියන්නේ විදුලිය පාරිභෝජනය කළත් නැතත් බාලා දාලා මාසයක්ම රට හිටියත් ගෙවන්න ඕනේ රුපියල් 100 ස්ථාවර ගාස්තුව. හැබැයි ඒකකයකට රුපියල් 6 බැගින් වන වෙනස් තෝන ගාස්තුවක්. ඉතින් පාරිභෝජනය කරන ලද ඒකක ගණන X ලෙස සලකා පළවන සහ දෙවන වන ක්‍රමවලට අදාළව විදුලි බිලෙහි ගාස්තුව C ගණනය කළ හැකි සමීකරණ ගොඩනගන්න. right? ඉතින් එතන ගත්තොත් එතනත් පොඩි සංශෝධනය කිරීමක් කරන්න ඕනේ මේ පළවෙනි ඒකක 10ට රුපියල් 5යි. ඉතින් මේ පළවෙනි ක්‍රමයේ ක්‍රමාංක එක ගත්තොත් පළවෙනි ක්‍රමයට මේ සමීකරණයක් ගොඩනගන්න බෑ. ඒ මොකද මේ කෑලි වෙනස් වෙනවානේ. සමීකරණ ගොඩනගන්න පුළුවන් එවනම් හතරක් ගොඩනගන්න පුළුවන් ඒ කොටස් හතරට. මම ඒකට මෙහෙම දාන්නම් ඒකක පරාසය ඒකකයක ගාස්තුව පරාසයට අදාළ ගාස්තුව ඊට පස්සේ මුළු ගාස්තුව ඒකක පරාසය මං වෙන් කරනවා ඒකක එකේ ඉඳලා 10ට ඊළඟට කියන්නේ ඊළඟ ඒකක 20ට ඊළඟට 20ට හන්ද 11 ඉඳන් 30ට ඊළඟ ඒකක 30ට 31 ඉඳලා 60ට ඊට පස්සේ 61 සහ ඊට වැඩියා මෙවන ගාස්තු කඩලා තියෙන්නේ ගාස්තු කරලා තියෙන මෙන්න මේ විදිහට
තොර ඒකක එකේ ඉඳලා 10 දක්වා ඒකකයකට රුපියල් 5යි. ගාස්තුව රුපියල් 5යි. ඊට පස්සේ ඒකක 11 ඉඳන් 30 දක්වා 7.50යි. ඊළඟ ඒකක 30ට රුපියල් 10යි. ඊට පස්සේ රුපියල් 20යි. 60ට වැඩි හැම ඒකකයකටම රුපියල් 20යි. ඉතින් අපිට කියනවා මේ මුළු ගාස්තුව නියෝජනය කරන්න කියලා කියන්නේ. මේක හොයනවා පරාසයට අදාළ ගාස්තුව. මේ පරාසයේ තියෙනවා එකක 10ක්. ඒකකයේ ගාස්තුව 5ක් නම් 10ට කීයද රුපියල් 50යි. ඒකකයේ ගාස්තුව 7.50ක් නම් 20ට කීයද? රුපියල් 150යි නේ. කැලලකින් ගන්න පුළුවන් නේ 7.5 වැඩි කිරීම 20. 7.5 වැඩි කිරීම 20. වැඩි කරාම 150යි. එතකොට මෙතන තියෙනවා එකක 30ක් තියෙනවා 30ට 10 ගානේ 300යි. මෙතන අපිට කියන්නේ මේ ඒකක බිඳුවේ සිට 70 දක්වා පරාසයනේ කියන්නේ. ඒක හත මේ 61 සහ ඊට වැඩි කියන එක මම දාන්නම් 61 ඉඳලා 70ට කියලා. ඉන් එහාට අපි යන්න ඕනේ නැහැ. 10නේ තියෙන. ඒතර 20 10ක් මෙතන කීයද? 200යි. ඒතර මුළු ගාස්තුව ගත්තොත් මුළු ගාස්තුව කීයද? ඒකක 10ක් තල්ලපු කෙනා පරිභෝජනය කරපු කෙනා ගෙවන්න ඕනේ රුපියල් 50යි. මෙතන ඒකක 30 දක්වා පරිභෝජනය කරපු කෙනා මෙතන තියෙන 20ට 150යි අතන 50යි 200යි. මුළු ගාස්තුව 200ක් ගෙවන්න ඕනේ. ඊළඟට ඒකක 60 දක්වා පරිභෝජනය කරපු කෙනා ඒ 200යි මේ 300යි 500ක් ගෙවන්න ඕනේ. එකක 70ක් පරිභෝජනය කරපු කෙනා මේ 200ත් එක්ක 700ක් ගෙවන්න ඕනේ. රයිට්? ඊට පස්සේ අනිත් එකට නම් ඔයාලට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමයට රුපියල් 100ක ස්ථාවර ගාස්තුවක් සහ ඒකකයකට රුපියල් 6 බැගින්න. ඒතර දෙවෙනි ක්‍රමය ගත්තොත් දෙවෙනි ක්‍රමයේ පිරිවැය. නැත්තම් බිල ගත්තොත් බිල හැදෙන්නේ කොහොමද? C කියලා ගත්තොත් එන්නේ රුපියල් 100යි එකතු කිරීම රුපියල් 6 වැඩි කිරීම පරිභෝජනය කරපු එකක ගන්න x 6x. මේක තමයි සමීකරණය. දැන් ඔයාලට කියනවා කුමන ක්‍රමයේ භාවිතා කළත් එකම මුළු ගාස්තුව ගෙවන ලක්ෂය. රයිට්? අපිට සමීකරණ ඇසුරෙන් ගණනය කරන්න බෑ. අපිට වෙන්නේ ප්‍රස්ථාරිකව ගණනය කරන්නයි වෙන්නේ. ඉතින් ප්‍රස්ථාරිකව ගණනය කරන්න මේකටත් ප්‍රස්ථාරය අඳින්න එපා. මේක ඇවිල්ලා සර රේඛාවක් නේ. අපි ලක්ෂ දෙකක් ගමු. x අනිත් පැත්තේ 100. x වලට බිඳුව ගමු. x වලට 70 ගමු. බිඳුව දැන් 70 දක්වා පරාසයනේ කියන්නේ. x ලාගේ බිඳුවක් නම් 6 වැඩි කිරීම බිඳුව බිඳුවයි මුළු ගාස්තුව 100. 70ක් පරිභෝජනය කරා කෙනා 70 6ක් 420යි මේ 100ත් එක්ක කීයද? මුළු ගාස්තුව 520යි. රයිට්? දැන් එහෙමනම් ඔයා ප්‍රස්ථාර ඇන්දොත් කොහොමද එන්නේ? මුළු ගාස්තුව යන්න ඕනේ වැඩිම ගාන කීයද? 700 දක්වා යන්න ඕනේ. 700 දක්වා යන්න ඕනේ. ඒ නිසා අතර බිඳුවයි 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි. මේකද තියෙන්නේ පරිභෝජනය කරපු ඒකක ගණන. මේකද තියෙන්නේ මුළු ගාස්තුව. ඉතින් මුළු ගාස්තුවේ ප්‍රස්ථාරය අඳින්න නම් 700 වෙනකන් යන්න එපායි. 100යි 200යි 300යි 400යි 500යි 600යි 700යි. මේක 500යි මේක 300යි මේක 100යි. රයිට්. එතකොට පළවෙනි ක්‍රමය ගත්තොත් කොහොමද එන්නේ? ඒකක බිඳුවක් ඒ කියන්නේ එක ඒකකයක්වත් පරිභෝජනය නොකළා නම් ගෙවන්න ගාස්තුවක් නැහැ. පළවෙනි ක්‍රමය යටතේ. ඒකක 10ක් පාවිච්චි කරපු කෙනා ගෙවන්න ඕන රුපියල් 50ක්. රුපියල් 50ක් අද්ද මෙන්න මේ මැද්දේ තියෙන්නේ මෙතන.
ඔයාලටිම ප්‍රස්ථාර කඩදාසියක ඇඳලා බලන්න. මේ ප්‍රස්ථාර කඩදාසියක ඇඳයි කියලා ප්‍රස්ථාර අඳිනගෙන විභාග දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලට මේ තියරි ඉගෙන ගන්න ස්ටඩි පැක් එකෙත් පාවිච්චි කරලා තියෙනවා පරිමාණයකට අඳපු ප්‍රස්ථාර. ඒ සඳහා දැනුම ලබා ගැනීම සඳහා පමණක් කියලා හිතාගෙන ප්‍රස්ථාරය ඇඳලා බලන්න. මෙතන ඉඳන් මෙතනට ප්‍රස්ථාරය ඇඳුවොත් එන්න වෙන මෙහෙම. ඊට පස්සේ ඊළඟට කඩන්නේ ඒකක 30ට තව 200ක් එන්න බෑ ගාස්තුව. ඒක තියෙන විස්තර නෑ 30ට එන්නේ. 30ට 200යි. 200ක් නම් මෙන්න මෙතන. අදරට වෙන මේ කැල්ල. right? ඊළඟට ඒකක 30ක් තව තියෙනවනේ. 30ක් වෙනකම් එකම ගාස්තුවනේ. එතකොට ඒකක 60යි ගාස්තුව 500යි. ඒක 60යි ගාස්තුව 500යි. 500ක් නම් මෙන්න මෙතන. බලන්න මෙන්න මේ වගේ ප්‍රස්ථාර කැල්ල. ඊළඟට ඒකක 70යි ගාස්තුව 700යි. ගාස්තුව 700යි කියන්නේ මෙන්න මෙතනට එන්න ඕන. බලන්න මෙන්න මේ වගේ ප්‍රස්ථාර. මේක තමයි මේ ක්‍රමාංක ඒ කියන්නේ පළවෙනි ක්‍රමයට අදාළ ගාස්තුව. එක ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය ගත්තොත් දෙවෙනි ක්‍රමය මොකක්ද? දෙවෙනි ක්‍රමයේ බිඳුව වෙනකොට 100යි. මෙන්න මුළු ගාස්තුව. පාරිභෝජනයක් නොකලත් ගෙවන්න ඕනේ විදුලි බල මණ්ඩලයට රුපියල් 100ක්. 70ක් නම් 520යි. 70ක් නම් 520යි. මේ 500 මෙතන 600නේ 520 මේ හරිය කියලා අපි ගමුකෝ. එතකොට මෙන්න මේ දෙක යා කරන්න. මේ වගේ ප්‍රස්ථාරයට යක් අවුල් මේ මෙතන මේ මැද්දේ ගන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ඔයාලට ප්‍රස්ථාර කඩදාසියක ඇද්දොත් තමයි මේක හොඳට අඳුර ගන්න පුළුවන්. මේක ඇවිල්ලා ක්‍රමාංක 2. ඉතින් එකම මුළු ගාස්තුව ගෙවන ලක්ෂය තීරණය කරන්න කියනවනේ. ඔයා ප්‍රස්ථාර කඩදාසියක හොඳට ඇඳනනම් එකම මොන ක්‍රමයේ පාවිච්චි කළත් එකම මුළු ගාස්තුව ගෙවන්න මෙතන එක. ඒක ඔයාලට එන්න මෙන්න මෙතන එක. රයිට් ඒකක් ගන්න ඔයාලට තීරණය කරන්න පුළුවන් ඒ අඳින ලද ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂයට අනුරූප තිරස්සක්ෂය මත වටිනාකමින්. හරි. අපි අංග ඊළඟානට. දැන් ඊළඟාන ගත්තොත් ඊළඟාන කියනවා රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක මුළු ලාභය. මුළු ලාභය ගත්තොත් මුළු ලාභයේ P සමානයි කියලා දීලා තියෙනවා. right? ඍණ x වර්ගය. ඍණ x වර්ගය ධන 9x ඍණ 14. ඔන්න ලාභසිතය ගත්තොත් ලාභසිතය දැන් අපි අඳුරනවා රේඛීය සිතයක් නෙවෙයි වර්ගජ සිතයක්. මේ x මගින් ඒකක සංඛ්‍යාව දහස් වලින් වේ. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනේ. ඒකක සංඛ්‍යාව දීලා තියෙන්නේ 10 වැන්. ඒ කියන්නේ ඔයාලට අදිශ්‍යතාවත් x සමාන 3යි කියලා ඒකක් ගන්න 3 නෙවෙයි 10ව 3යි. ඒ කියන්නේ 3000යි. ඒක කියනවා ලාභසිතේ දල ප්‍රස්ථාරයක් අදින්න. උන ලාභසිතේ දල ප්‍රස්ථාරයක් අදිනවා නම් මොකද කරන්නේ? නිරීක්ෂණය කළ ඒවලාගේ ඍණ එකයි. ඒ කියලා කියන්නේ අපේ සම්මත වර්ගජ සිතේ ඒ කියලා කියන්නේ වර්ගපදයේ සංගුණකේ ඍණ එකයි. ඍණ එකයි කියලා කියන්නේ බිඳුවට වඩා අඩුයි. එහෙනම් අපිට එන්න ඕනේ මොකද්ද? උපරිම ලක්ෂයක් ලැබෙන ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ප්‍රස්ථාරයේ හැඩය මේකයි. මම කියන්නේ ප්‍රස්ථාරයේ හැඩයට අමතරව ඔයා හොයාගන්න සිතේ y අක්ෂය ඡේදනය කරන ලක්ෂය. ඉතින් මම y කියලා කිව්වට මෙතන තියෙන්නේ x සහ p නේ. දැන් ඔයා අඳින්න සිතේ තිරස්සක්ෂයට ගන්න ඕනේ ඒකක සංඛ්‍යාව සිරස්සක්ෂයට ගන්න ඕනේ මොකද්ද? ලාභය p ගන්න ඕනේ. දැන් y එකක් නෑ. y වෙනුවට තියෙන්නේ පරායත්ත විචල්ලයේ හැටියට තියෙන්නේ ලාභය p තියෙන්නේ. ඒතර ඔයා ඔය p අක්ෂයතර y අක්ෂය ඡේදනය කරන ලක්ෂය කියලා කියන්නේ p අක්ෂයනේ. ඡේදනය කරන ලක්ෂය ගන්නවා x සමාන බිඳුව දානවා. x සමාන බිඳුව දැම්මහම බිඳුව නම් කියනකට තමයි මම මේ ඊතලේ ගන්න. p සමානයි කියලා යට එනවා. බිඳුව නම් මේක බිඳුවයි මේක බිඳුවයි ඍණ 14යි. එහෙනම් y අක්ෂය ඡේදනය කරන්නේ ඍණ 14 දී. right? ඒක විතරක් මම වෙනම අරගෙන පැහැදිලි කරොත් මේ
y අක්ෂයේ ඡේදනය කරන්නේ y අක්ෂය කියලා කියන්නේ p අක්ෂයනේ. p අක්ෂයේ ඡේදනය කරන්නේ ඍණ 14 දී. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? නිෂ්පාදනයක් නොකලත්. නිෂ්පාදනයේ නොකලත් කියලා කියන්නේ කිසිම ඒකකයක්වත් නිෂ්පාදනය කරන්නේ නැතිකොට ලාභයක් නෙවෙයි තියෙන්නේ මොකද්ද? අලාභයක් තියෙන්නේ ඍණ 14ක. ඍණ 14 කිව්වට 14000ක අලාභයක් තියෙන්නේ. ඊට පස්සේ දානවා p සමාන බිඳුව. y සමාන බිඳුව දාන්නේ x අක්ෂයක ඡේදනය කරන ලක්ෂණයනේ. p සමාන බිඳුව දැම්මොත් එයාට එනවා බිඳුව සමානයි ඍණ x වර්ගය ධන 9x ඍණ 14. මේක මෙහා පැත්තට ගෙනහම මෙතන එනවා x වර්ගය ඍණ 9x ධන 14 සමානයි බිඳුව කියලා. මේක ඔයාලට කැල්කියුලේටරෙන් විසඳන්න පුළුවන් නේ. කැල්කියුලේටරෙන් විසඳුවාම ඔයාලට එනවා x සමාන 2 හෝ 7යි කියලා. බලමුද බලන්න අපි කැල්කියුලේටරෙන් තමන් චෙක් කරලා බලමු බලන්න. කැල්කියුලේටර් ඔන් කරා මෝඩ් එක 3 සැරයක් ප්‍රෙස් කළා ඉක්වේෂන් මෝඩ් එකට ගියා ඩිග්‍රී 2 ගත්තා a වලගේ 1යි සමාන ලකුණ b වලගේ ඍණ 9යි සමාන ලකුණ c වලගේ 14යි සමාන ලකුණ. ඊළඟට 7ක් එනවා අනිත් එක 2ක් එනවා. හරි. අපේ උත්තර දෙක හරියා. එතකොට අපි ප්‍රස්ථාරය ගත්තොත් දල ප්‍රස්ථාරය මෙන්න මෙහෙමයි ඉන්නේ. මම මේක මගන්න මෙන්න p තියෙන්නේ රුපියල් 1000 වලින් එතකොට මෙතන තියෙනවා x අක්ෂය ඒකක ගණන x එතකොට මෙතන බිඳුවයිනේ. එතකොට මේක පටන් ගන්න ඍණ 14 එක. ඉතින් පරිමාණයක් ඕනේ නැහැ. ඍණ 14 මෙහෙම ලකුණු කරා. හැබැයි ඍණ 14 ඉතින් ඔයාලට පරිමාණයක් නැහැ කියලා උඩින් ලකුණු කරන්න බෑ. එහෙම වුණොත් ධන වෙනවනේ. ඒක අන්ද බල්ලෙන් වෙන්න ඕනේ. හැබැයි ඒක මෙතනද කියන එක ගැටලුවක් නෑ. ඊට පස්සේ ෂේප් එක ඇවිල්ලා උපරිමයක් නෙන්නේ. උපරිමයක් හන්දා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ. රයිට්? ඒ ප්‍රස්ථාරය x අක්ෂයේ ඡේදනය කරනවා 2 දී 7 දී. ඉතින් දෙක කියන්නේ ඉතින් අඩු ගානේ ඉතින් මෙතන 2යි මෙතන 7යි එතකොට මේක මේ ගානේ x යනු ඒකක සංඛ්‍යාව දහස් වලින් කියලා දීලා තියෙනවානේ. ඒතර මෙතන 2 කියලා කියන්නේ 2000යි. අතන කීයද? 7000යි. ඒතර ලාභේ 1000 ඒවෙන් කියලා ප්‍රකාශ කළා නෑ එහෙම. ඒක ඇත්තටම ගානේ අඩුපාඩුවක්. රයිට් අපි ඒකත් 1000 ඒවෙන් කියලා අපි ගමුකෝ අර විදිහට. එතකොට එන්න ප්‍රස්ථාර දල ප්‍රස්ථාරය ඔකයි. එතකොට දල ප්‍රස්ථාරයේ පළවෙනි කොටස හරිය. ඊට පස්සේ අහනවා ලාභයේ උපරිම කර ගැනීමට නිෂ්පාදනය කළ යුතු ඒකක සංඛ්‍යාව තීරණය කරන්න කියලා. ලාභයේ උපරිම කරන්න මම ඔයාලට කිව්වා මේ අඳින වක්‍ර මේ හැඩයට අපි කියන්නේ පරාවල කියලා නේ කියන්නේ. මේවා සිරස් රේඛාවක් කරා සමමිතිකයි කියලා කිව්වා. ඒ එකම මට්ටමේ මෙතන 2.7 නම් මෙන්න මේ උපරිම ලක්ෂයට අනුරූප මෙතන අගේ හොයාගන්න කොහමද? මේ දෙක එක්කව කරලා දෙකෙන් බෙදන්න කිව්වා. ඉතින් 2/7 බෙදීම 2. 9 බෙදීම 2 කියලා කියන්නේ කීයද? 4/5යි. එහෙමනම් ලාභයේ උපරිම කරන ඒකක සංඛ්‍යාව 4/5ද? නෑ. එම නිසා ලාභයේ උපරිම කරන ඒකක ගණන සමානයි 1000 වෙන් 4/5යි. හරි ගාන ගත්තොත් ඒක ගණන කීයද? 4500. මේක 1000න් වැඩි කරන්න ඕනේ. බිංදු 3කින් වැඩි කරාම දශම ස්ථාන 3ක් එහාට යන්න ඕනේ. ඒක ගන්න 4500. ඊට පස්සේ මම අහනවා උපරිම ලාභයේ අගයද අස්තමේන්තු කරන්න කියලා. ඉතින් උපරිම ලාභයේ අගය හොයන්න ඔයා දැන් සමීකරණය දන්නවනේ. සමීකරණය p සමානයි ඍණ x වර්ග ලාභසිතේ සමීකරණය 9x ඍණ 14. ඒතර ලාභයේ උපරිම කරන්නේ 4500 දින ඒකක.
ඒ වුණාට ඔයා මේක දාන්න ඕනේ 4.5 මෙහි x සමාන 4.5 ආදේශ කිරීමෙන් වඩනවා p සමානයි කියලා ලාභය p සමානයි කියලා ඍණ 4.5 වර්ගය ධන 9 වැඩි කිරීම 4.5 ඍණ 14. දුව කැල්කියුලේටර් මේක හොයන්න. ඒ කැල්කියුලේටරෙන් මේක හොයන්න ගත්තාම ඔයාට එනවා ඍණ ලකුණ එළියේ. ඊට පස්සේ 4 වරහන දාගන්න එපා. ඔයා ඍණ 4.5 කියලා දාන්න බෑනේ. ඒකක් ගන්න ඍණ නෙවෙයිනේ. ඒකක් ගන්න දාන්න. ඒක ඍණ ලකුණ තියෙන එළිය. ගණක යන්ත්‍රය නිවැරදිව පාවිච්චි කරන්න ඍණ ඊට පස්සේ ඕන වරහනක් දාගන්නකෝ 4.5 වර්ගය. වරහන right ධන 9 වැඩි කිරීම 4.5 ඍණ 14 ගත්තම ඔයාලට එනවා කීයද 6.25ක් එනවා. ඉතින් 6.25ක් කියලා කියන්නේ කීයද? අපි ලාභයක් ගත්තනේ රුපියල් 10 වලින් කියලා. ඒතර මේක එන්නේ රුපියල් 10 වලින්. 10 වලින් නම් නියමකය ගන්න කීයද මොකද? මේක 10න් වැඩි කරාම රුපියල් 6250යි. ලාභය ගත්තොත් ලාභය කීයද? රුපියල් 6250යි. right? ඉතින් දල ප්‍රස්ථාර අරගෙන මේක ඉතා වැදගත් දෙයක් මේ දෙක කපන්නේ 2 සහ 7 දී නම් උපරිම ලක්ෂය නැත්තම් අවම ලක්ෂය අපි හිතමු පිරිවැය සම්බන්ධ එකක් කියලා අවම ලක්ෂය ගන්නවනේ. ඒත් ඔය දෙක එක්කව කළා දෙකෙන් බෙදුවාම යාට එන්න ඕනේ අවම ලක්ෂය. right. ඊළඟ අපිට මේ සිත අතර පිරිවැය සිතයි ආදායම් සිතයි ලාභ සිත වලට අමතරව අපිට එනවා ඉල්ලුම් සිතත් අපිට එනවා. right. ඉල්ලුම් සිත එක තියෙන්නේ ඉල්ලුම් කරන ඒකක සංඛ්‍යාව සහ භාණ්ඩයක මිල අතර සම්බන්ධතාවය නිරූපණය කරන සමීකරණය. ඉතින් අපිට ප්‍රකාශ කරනවා 4 වෙනි ගානේ හතරවෙනි ගාන ගත්තොත් හතරවෙනි ගාන ප්‍රකාශ කරනවා සමාගමක අලෙවි දෙපාර්තමේන්තුව නව නිෂ්පාදිතයේ විකුණුම් මිල ඒකකයකට ඩොලර් 4ක් නියම කරයි නම් මිල විකුණුම් ප්‍රමාණය x කියලා ගමුකෝ මිල අපි ගමුකෝ y කියලා right නෑ මිල p ලෙසද ඒකක ගණන q ලෙසද කියලා කියනවා මිල p ඒකක ප්‍රමාණය q right ඒත් අපිට කියනවා මේකත් පාස් පේපර් ගානක් ඒතර ඩොලර් 4ක් නියම කළයි නම් මිල දීලා තියෙන හැබැයි ඩොලර් වලින් දීලා තියෙන 4ක් නියම කරයි නම් විකුණුම් සතියකට ඒකක 20ක් ඒකක 20ක් වේයිද විකුණුම් මිල ඒකකයකට ඩොලර් 2ක් ලෙස නියම කරයි නම් මේක 2ක් නම් විකුණුම් සතියකට ඒකක 40ක් වේයිද 40ක් වේයිද ඇස්තබේන්තු කර ඇත. අපි රෝමලක් එකේ කියනවා මිල p ලෙසද ඒකක ගණන q ලෙසද ඉල්ලුම් සිතේ රේඛීයයිද සලකා ඉල්ලුම් සිතේ සමීකරණය ලබා ගන්න කියලා කියන්නේ. රේඛීයයි කියපු ගමන් ඔයා ආර්ථික විද්‍යාව මූලධර්ම පාවිච්චි කළත් මේව හදනවා මම ගණිතයෙන් හදන්නේ. ඉල්ලුම් සිතේ රේඛීයයි ඉදිරිපත් කොට ඇති බැවින් ඉල්ලුම් සිතය රේඛීයයි දී ඇති බැවින් එය මොකද වෙන්නේ
y සමාන mx ධන c ආකාරය ගන්නකොට තියෙන්නේ y වෙනකොට තියෙන්නේ මිලනේ p සමානයි mq ධන c ආකාරය මම ඕනනම් වරහන් තුල සුද්ධ ගණිත ආකාරය වලියන්නම්කෝ y සමාන mx ධන c ගත යුතුය right දැන් එතකොට මේකේ තියෙනවා අඥාත දෙකක් තියෙනවා එකක් m අනිත් එක c ඔය දෙක හොයාගත්තොත් අපි ඉල්ලුම් සිතේ සමීකරණය දන්නවා ඉතින් ඉල්ලුම් සිතේ සමීකරණය ගන්න ඉතින් මේ අවස්ථා දෙක පාවිච්චි කරන්න ඔයා දන්නවා පළවෙනි අවස්ථාව ගත්තොත් ඒකක එක මිල 4යිනේ ඒකක ප්‍රමාණය 20යි එතකොට 20යි m q වෙනුවට දාන්න ඕනේ q වලගේ 20යි 20යි m එකතු කිරීම 100 මේක තමයි අපේ පළවෙනි සමීකරණය ඊළඟට දෙවෙනි අවස්ථාව දැම්මොත් ඒකක එක විකුණුම් මිල 2යි 40යි m එකතු කිරීම 100 මේකයි දෙක ඉතින් ඔයාලට දැන් සමගාමී සමීකරණ විකලයක් තියෙනවනේ ඉතින් ඕක ඔයාලට පුරුදු නම් ඕක ඔහොම තියෙන එක නුපුරුදු නම් ඕක අනිත් පැත්ත පෙරලා ගන්නකෝ 20යි m එකතු කිරීම c සමානයි 4යි මේක දාගන්න 40යි m එකතු කිරීම c සමානයි 2යි right දැන් ඒක සමගාමී සමීකරණය කියලා විසඳන්න. දුවාට එතනදී ගණක යන්ත්‍ර ක්‍රමයේ ඍජුවම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඉතින් මේකේ ලොකු අවුලකුත් නැහැනේ මේ දෙක මේ සමානයිනේ c දෙක. මම දෙකෙන් එක අඩු කරන්නම් දෙකේ එක අඩු කරොත් 40i m වලින් 20i m අඩු කරොත් 20i m. දෙකෙන් 4ක් අඩු කරොත් අපිට එන්නේ ඍණ 2යි. මේක වෙනවා මේ m සමානයි ඍණ 2 බෙදීම 20. ඍණ 2 බෙදීම 20 කියන්නේ ඍණ 10න් 1යි ඍණ 10න් 1යි කියලා කියන්නේ ඍණ 0.1යි. ඒතර ඉල්ලුම් සිතේ අනුක්‍රමණය ගත්තොත් ඍණ 0.1යි. ඒ ඍණ 0.1 ගිහිල්ලා එකෙහි ආදේශයෙන් එකෙහි ආදේශ කිරීමෙන් අපිට එනවා මොකද්ද 20යි m නේ 20 වැඩි කිරීම ඍණ 0.1 ධන c සමානයි 4ට මේකේනවා මේක වැඩි කිරීම මේක කියලා කියන්නේ ඍණ 2යි ඍණ 2 ධන c සමානයි 4යි මේකේනවා c සමාන 6 කියලා c සමානයි එම නිසා ඉල්ලුම් සිතේ කොහොමද දෙන්න ඕනේ p සමානයි mq නේ ඍණ 0.1යි q ධන 6 වේ ඔන්න ඔය ඉල්ලුම් සිතේ හොයාගත්ත පළවෙනි කොටස හරියා ඊට පස්සේ කියනවා දෙවෙනියට ආදායම් සිතේ සමීකරණය ලබා ගන්න කියලා. ඉතින් අපි දන්නවා ආදායම සමානයි r කියලා ගමුකෝ. r කියන්නේ ඒකකයක් විකිණීමෙන් ලැබෙන්නේ p කියන මුදලක් නම් අපි එතන පාවිච්චි කරන්නේ සිම්පල් p කැපිටල් p පාවිච්චි කරන්නේ නැහැ මොකද ප්‍රොෆිට් එකට අපි පාවිච්චි කරනවා ලාභයට පාවිච්චි කරනවා කැපිටල් p සිම්පල් p වලින් මම නිරූපණය කරන්නේ ඒකකයක විකුණුම් මිල. ඒතර ඒකකයක විකුණුම් මිල ඒකක් ගානේ වැඩි කරන්න ඕනේ. ඒතර ඒකකයක විකුණුම් මිල තියෙන්නේ ඍණ 0.1යි q ධන 6නේ. මේක වැඩි කරන්න q වලික. ඒතර අපිට එනවා එම නිසා ආදායම් සිතේ r සමානයි ඍණ 0.1යි වරහන් ඉවත් කරන්න මේක මේකෙන් වැඩි කරන්න මේක මේකෙන් වැඩි කරන්න. ඒතර ඍණ 0.1යි q වර්ගය ධන 6q මේක තමයි ආදායම් සිතය. ඊට පස්සේ කියනවා ඒකකයක විචල්ල පිරිවැය ඩොලර් 1ක් ලෙසද සතියක ස්ථාවර පිරිවැය. විචල්ල පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවත් එක්ක වෙනස් වෙන පිරිවැය. ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත වෙනස් නොවන පිරිවැය ගොඩනැගිලි කුරී පරිපාලන වියදම් ඒ වගේ දේවල්. ඒතර ඒක ඩොලර් 20ක් ලෙස සලකා මුළු පිරිවැය සමීකරණය ලබා ගන්න. ඒතර මුළු පිරිවැය ගත්තොත් ඊළඟට මුළු පිරිවැය
total cost ගත්තොත් අතර ආදායම R කියලා ගත්තහම මුළු පිරිවැය C කියලා ගමුකෝ. C කියලා කියන්නේ ස්ථාවර පිරිවැය දන විචල්්‍ය පිරිවැය. ඒ නිසා C සමානයි කියලා අපිට එනවා. ස්ථාවර පිරිවැය සතියකට දීලා තියෙන $20යි විචල්්‍ය පිරිවැය 1යි. එතකොට අපිට එන්නේ 20 ධන විචල්්‍ය පිරිවැය 1යිනේ 1යි කිව්වා. ඒකකයකට 1යි ඒක Q සංඛ්‍යාවට එක වැඩි කිරීම කිව්වා. මේකෙන් අපිට එනවා C සමානයි කියලා Q ධන 20. right. ඊට පස්සේ අපිට කියනවා මේ ලාභසිතේ සමීකරණය ලබා ගන්න. ලාභය සමානයි මුළු ආදායම ඍණ මුළු පිරිවැය. right. එතකොට ලාභයේ capital P දැන් capital P මුළු ආදායම කියලා කියන්නේ මොකද? ඍණ 0.1යි Q වර්ගය ධන 6යි Q. වරහණකුත් දාගමුකෝ. ඍණ මුළු පිරිවැය කියලා කියන්නේ මොකද්ද? Q ධන 20. මේ මෙතන මේ පළවෙනි එකට වරහණ නොදාගත්තත් ගැටලුවක් නැහැ. හැබැයි විශේෂයෙන් මෙතන ඍණ ලකුණ තියෙන හන්දා ඍණ ලකුණෙන් පස්සේ එන එකට නම් වරහණක් දාගන්න ඕනේ. ඒ නැත්තම් ඍණ Q කියලා ලියයි 20 ධන වෙයි. වරහණ ඉවත් කළා දැන් ඉතින් සුළු කරන්න. ඍණ 0.1යි Q වර්ගය ධන 6යි Q ඍණ Q ඍණ 20. වරහණ ලාභය සමානයි ඍණ 0.1යි Q වර්ගය ධන 5යි Q ඍණ 20. මේක තමයි ලාභසිතේ සමීකරණය. ලාභසිතේ සමීකරණය ඕක. ඊළඟට දීලා තියෙනවා මේ හොඳම ගානක්. right. ඒතර මේ ගානෙත් ඔයාට ප්‍රස්ථාරයේ සිතවල ප්‍රස්ථාරය අදින්න කියලා කියන්නේ ඔයා ඉතින් ගෙදරදී දැන් මාත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ගෙදරදී ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන ඇඳලා බලන්න. එහෙම ගණන්ුත් අතරින් පතර දාලා තියෙන්නේ දැනුම ලබා දීම සඳහා පමණයි විභාගයට එහෙම ගණන් එන්නේ නැහැ. බලන්න මෙහෙම ගත්තොත් මේක ප්‍රකාශ කරනවා රස කැවිලි නිෂ්පාදන සමාගමක් පැකට් කරන ලද නව කෝපි නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත. පැකට්ටුව රුපියල් 40කට මිල නියම කළේ නම් ඔන්න කලින් ගානේ වගේම මිල සහ ඒකක ගණන සම්බන්ධ තොරතුරු අපිට සපයනවා. මිල මන් දැන් දා ගන්නවා y කියලා. මිල y ඒකක ගණන x. right. එතකොට ඔයාලට සඳහන් කරන්නේ පැකට්ටුවක් රුපියල් 40කට මිල නියම කළේ නම් මිල රුපියල් වලින් තියෙන 40කට මිල නියම කළේ නම් විකුණුම් සතියකට ඒකක 400යි. right. යයි අපේක්ෂා කරන අතර මිල 150කින් අඩු කළා නම් 150කින් අඩු කරා කියන්නේ මේකෙන් භාගයක් ගත්තයි කියන එක නේ. ඒ කියන්නේ 20ක් නම් විකුණුම් දෙගුණ වේයයිද අපේක්ෂා කරේ. ඉතින් විකුණුම් 40 ගානේ මිල නියම කළාම 400ක් විකුණුවා නම් මේක 150කින් අඩු කළාම විකුණුම් දෙගුණ කරගන්න පුළුවන් කියලා කියන්නේ කීයද? මේකගේ 800යි. තවද ඉල්ලුම් සිතේ රේඛීයයි උපකල්පනය කරන්න. දැන් ඉතින් ගණන් හදන්න ඉතින් රේඛීය හන්දා මම ගන්නවා කෙලින්ම වැඩි විස්තර ලියන්න කලින් ගන්න ලිව්වනේ. ඉල්ලුම් සිතේ y සමාන mx ධන c. දැන් m සහ c දෙක තමයි අපි හොයන්න ඕනේ. මේ දෙක හොයන්න ඕනේ. ඔය ආර්ථික විද්‍යාව මූලධර්ම පාවිච්චි කරලා හෙව්වත් ප්‍රශ්නයක් නැහැ. මගේ පිවිසුම් ගණිතමය පිවිසුම mx ධන c. ඒතර ඔයා දානවා y කියලා කියන්නේ 40යිනේ. 40 සමානයි x කියන්නේ 400යිනේ. 400යි m එකතු කිරීම 100.
ඊට පස්සේ දෙවෙනි අවස්ථාව දාගත්තොත් ඔයාලට එනවා 20 සමානයි 800යි m එකතු කිරීම 100. දැන් ඉතින් මේ සමීකරණ දෙක විසඳන්න තියෙන්නේ. ඉතින් පැති දෙක ඔයා මාරු කරගන්න. මේ දෙක අඩු කරාම දෙකෙන් එක අඩු කරාම නැත්නම් කැල්කියුලේටර් එක විසඳන්න. ඔයාලට එනවා 400යි m සමානයි -20ක්. ඔයාලට එනවා m සමානයි -20 බෙදීම 400යි -1 බෙදීම 20යි. ඔය කැල්කියුලේටරෙන් ඔයාලට සුළු කරගන්න පුළුවන්. ඒ කියන්නේ m සමානයි -0.05යි. 20න් 1යි කියලා කියන්නේ 0.05යි. එතකොට මේක ගිහිල්ලා ආදේශ කළා එකෙහි ආදේශ කිරීමෙන් 40 සමානයි 400යි m. m කියලා කියන්නේ -0.05යිනේ. ධන c. මේක සුළු කරොත් එනවා -20ක්. -20 ධන c සමානයි 40යි. මේකෙන් එනවා c සමානයි කියලා 40 ධන 20 කියලා කියන්නේ කීයද? 60යි. එම නිසා ඉල්ලුම් සිතේ y සමානයි mx ධන c නේ. -0.05යි x ධන 60යි. මේක තමයි ඉල්ලුම් සිතේ. ඊට පස්සේ ඔයාලට සඳහන් කරනවා මේ විචල්්‍ය පිරිවැය පැකට් එකකට රුපියල් 7.50ක් වන අතර ස්ථාවර පිරිවැය සතියකට රුපියල් 10000ක් ලුව. එවනම් පිරිවැය සිතේ ගත්තොත් පිරිවැය සිතේ C කියලා ගත්තොත් C කියලා කියන්නේ මොකද්ද? ඒකකයකට පැකට් එකකට 7.50යි. පොඳන්න විචල්්‍ය පිරිවැය ධන ස්ථාවර පිරිවැය කියලා දාන්නම්කෝ. එතකොට විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ පැකට් එකකට 7.50යි. ඒ 7.50 මේ බිඳුවේ වටිනාකමක් නැහැනේ. මේක මම අයින් කරනවා. ඒ එක එකකයකටනේ. එකක ගන්න x නම් 7.5යි x ධන ස්ථාවර පිරිවැය කීයද? 10000යි. ඔක තමයි පිරිවැය සිතේ. right? මේකත් past papers ගණක්. ඊට පස්සේ ඉල්ලුම් සිතේ හොයන්න එක පළවෙනි කොටස ඉල්ලුම් සිතේ හරිය. ඊට පස්සේ කියනවානේ ආදායම් සිතේ හොයන්න කියලා නේ. ඒක ගමුකෝ මෙතන 2 කියලා. ආදායම් සිතේ R කියලා ගත්තොත් ආදායම එන්නේ කොහොමද? ඒකකයක විකුණුම් මිල ඒකක ගානේ වැඩි කරන්න ඕනේ. ඒතර ඒකකයක විකුණුම් මිල කියලා කියන්නේ මොකද්ද? -0.05යි x ධන 60. ඉල්ලුම් සිතේ y වලින් නිරූපණය කරන්නේ ඒකකයක විකුණුම් මිල. ඒතර ඒක වැඩි කරන්න ඕනේ එකක ගානේ නේ. ඒ නිසා අපිට එනවා R සමානයි කියලා ආදායම මේක වරහන් ඉවත් කරලා සුළු කරොත් -0.05යි x වර්ගය ධන 60යි x. ආදායම් සිතේ මේක පිරිවැය සිතේ මේක. ඊළඟට ලාභ සිතයත් හොයන්න කියලා කියනවනේ. මේ ආදායම් සිතේ මේ පිරිවැය සිතේ ඊළඟට එනවා ලාභ සිතය. ලාභ සිතේ කැපිටල් P කැපිටල් P ගණනය කරන්න ආදායමෙන් පිරිවැය අඩු කරන්න. මේ ලාභ සිතේ ආදායම සමානයි -0.05යි x වර්ගය ධන 60යි x. මේක තමයි ආදායම. මේකෙන් අඩු කරන්න C කියලා කියන්නේ කීයද? 7.5යි x. दादा මේක සුළු කරාම එනවා -0.05යි x වර්ගය ධන 60යි x -7.5යි x ඍණ වලින් මේ දෙකම වැඩි කරන්න බෑ වරහන දාගත්තාම මේක එනවා -10000.
එහෙනම් ලාභසිතේ සමීකරණේ සජාතීය පද දෙක මේ දෙක සුළු කරන්න පුළුවන් නේ. 60න් 7.5ක් අඩු කරොත් 52.5යි ආ. ඍණ 0.05යි x වර්ගය ධන 52.5යි x ඍණ 10. මේක තමයි ලාභසිතය. රයිට්? දැන් ඔයාලට කියනවා දෙවෙනි කොටසත් හරි. ඊට පස්සේ කියනවා ඒකක 0 200 400 600 800 1000 යන නිමැවුම් මට්ටම් සලකා ඉහත සිතවල ප්‍රස්ථාර අඳින්නයි කියලා ප්‍රකාශ කරනවා. රයිට්? එතකොට මම සිත ටික පොඩ්ඩක් පැත්තක ලියා ගන්නම්කෝ. ආදායම් සිතේ ගත්තොත් ඍණ 0.05යි x වර්ගය ධන 60යි x. පිරිවැය සිතේ ගත්තොත් 7.5යි x ධන 10000. ලාභ සිතේ ගත්තොත් ඍණ 0.05යි x වර්ගය ධන 52.5යි x ඍණ 10000. රයිට්? දැන් එතකොට අපි කරන්න හදන්නේ මොකද්ද? මේ ටික ප්‍රස්ථාරගත කරන්න එකපාරට බෑනේ. දල ප්‍රස්ථාරය නෙවෙයි අඳින්න කියන්නේ ප්‍රස්ථාරයනේ. ඒතර ප්‍රස්ථාරය අඳින්න ඕන හදා අපිට වගුවක් හදා ගන්න වෙනවා. මේ වගේම ගණන් තියෙනවා මේ ස්ටඩි පැක් එකෙත් තියෙනවා. ඒතර මේවා ගණක යන්ත්‍රයෙන් මේ වගුව හදන හැටි මම පෙන්නන්නම් ආ. ඒතර x කියලා ගන්නවා ඒකක ගන්න. ඊට පස්සේ මෙතන තියෙන්නේ පිරිවැය ලේසිනේ. මම දාගන්න c ආ. c. ඊට පස්සේ මේ පැත්තෙන් දාගන්නම්කෝ ආදායම r. මතකින් දාගන්න ලාභය P. මේක 0යි 200යි 400යි 600යි 800යි 10යි. right? දැන් බලන්න මේ කොහොමද මේකේ සමීකරණය හොයන්නේ? ඔයා ගණක යන්ත්‍රය ගන්නකො. ගණක යන්ත්‍රය අරගෙන ගණක යන්ත්‍රය ඔයා අපි හිතමු ආදායම කියලා. ආදායමේ සමීකරණේ ප්‍රස්ථාරගත කරන්න ටයිප් කරගන්න ඕනේ. ආදායම r සමානයි ඍණ 0.05යි x වර්ගය ධන 60යි x. මේ කොහොමද ගණක යන්ත්‍රය ටයිප් කරන්නේ? ඔක ටයිප් කරන්න ඔයා ඉතින් මේ දැනගන්න ඕනේ මේ ඇල්ෆා කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඇල්ෆා කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා fx 100 991 වල shift එකට දකුණු පැත්තේ රෝස පාටින් තියෙන ඇල්ෆා කියලා එකක්. ඊට පස්සේ ඇල්ෆා කියන ෆන්ක්ෂන් එක දැනගන්න ඕනේ. කොහෙද තියෙන කියලා තමන්ගේ කැල්කියුලේටරේ පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ වාහන වරහන තියෙනවනේ. වාහන වරහනට එළියෙන් වාහන වරහන තියෙන කළු පාටින් මේකට එළියෙන් රෝස පාටින් තියෙනවනේ x කියලා. ඒ රෝස පාටේව ක්‍රියාත්මක කරන හැම වෙලාවකම ඔයා ඇල්ෆා කියන ෆන්ක්ෂන් එක ප්‍රෙස් කරන්න ඕනේ. රයිට්? ඊට පස්සේ ඍණ ලකුණත් ඔයා දන්නවනේ මේ හරි වෙනම තියෙන ඍණ ලකුණ. ධන ලකුණු ඍණ ලකුණු x වර්ග ඒවා ටික දන්නවනේ සාමාන්‍ය ඒවා ටික. ඔයා ඉතින් මේක ගහන්න ඕනේ. රයිට්? කොහොමද කරන්නේ? ස්ක්‍රීන් එකේ ඍණ ලකුණ 0.05 x එක ගහන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? ඇල්ෆා කියන එකත් එක්ක වාහන වරහන ප්‍රෙස් කරන්න ඕනේ. ඇල්ෆා කියන එකත් එක්ක වාහන වරහන මේ ටික කළාම ඔයාගේ කැල්කියුලේටරේ තියෙයි ඍණ 0.05යි x. ඇල්ෆා කියන එකත් මේකට ගත්තේ. ඊට පස්සේ x වර්ගය ගහන්න නම් ඔයා x වර්ගය ප්‍රෙස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයා මෙතන දකින්නේ දෙකේ ඉලක්කම.
ඍණ 0.05 x වර්ගය ඊට පස්සේ සාමාන්‍ය ධන ලකුණනේ ඊට පස්සේ 60. ඒතර ඔයාගේ මෙහෙම වෙනවනේ. IX එකක් ගහන්න බෑ. IX එක ගහන්න නම් ඔයා මොකද කරන්නේ? ඇල්ෆා කියන එකත් එක්ක වහන වරාන ප්‍රෙස් කරන්න. ඇල්ෆා කියන එකත් එක්ක වහන වරාන ප්‍රෙස් කරාම ඔයාට එනවා කීයද? 60x. right? දැන් ඔයා දැන් මාත් ඔය වැඩේ කරන්න ඔය කැල්කියුලේටරේ ඍණ 0.05 x වර්ගය ධන 60x 60යි ඇල්ෆා එකත් එක්ක වහන වරාන. දැන් ඔයා ඔක කරාට පස්සේ ප්‍රෙස් කරන්න කැල්ක් කියන එක. shift එකට පල්ලෙහෙන් තියෙන කැල්ක් කියන එක ප්‍රෙස් කරන්න. මේක ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ ස්ක්‍රීන් එකේ අහනවා ඔයාගේ x ලාගේ කීයද කියලා. කැල්ක් කියන එක ප්‍රෙස් කරාම අහනවා x එක්ක ප්‍රශ්නාර්ථ ලකුණක් එනවා. දැන් ඔයා පළවෙනි x අගේ ඇතුල් කරන්න. පළවෙනි x අගේ බිඳුවයි. බිඳුවත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරන්න. ඔය බිඳුවත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරාම ඔයාට උත්තරේ බිඳුවයි. ඔර ආදායම් සිතේ මෙතනගේ කීයද? බිඳුවයි. ඊට පස්සේ ඔය 200 400 600 800 17ත් හොයන්න එපා. ආයිසරයක් ඔය කැල්ක් එක ප්‍රෙස් කරත් හරි සමාන ලකුණෙම යන්න පුළුවන්. ඔයා ඊළඟට සමාන ලකුණ ප්‍රෙස් කරන්න. දැන් මෙතන සමාන ලකුණ ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ ස්ක්‍රීන් එකේ අහනවා x කීයද කියලා. x කීයද කියලා අහුවාම ඔයා දෙවෙනි x අගේ 200 දාන්න 200ත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරන්න. 200ත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරාම ඔයාට එනවා 10000යි. මෙතන බිඳුවයි ඊළඟට 10000යි. ඊළඟට ආයි සමාන ලකුණ ප්‍රෙස් කරන්න. එතකොට අහනවා ආයි x කීයද කියලා අහනවා. ඔර 400ත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ප්‍රෙස් කරගෙන ගියාම දිගටම කරගෙන ගියාම ඔයාට එනවා අගයන් ටික. ඉතින් ලොකු දඟලිල්ලක් අර ඕලෙවල් වල කළා වගේ වගු හදන්න ඕනේ නැහැ. ඉතින් අපිට අදාළව ප්‍රස්තාර ආපු කාලය දැනට ස්ටඩි පැක් වල තිබ්බට මේ වගේ ප්‍රස්තාර අඳින්නේ කියලා ගණන් අපිට එන්න විදියක් නැහැ කියලා අපි කියනවනේ ඍජුවම. රයිට්? ඉතින් එහෙම තිබ්බ කාලේ අපි කළේ මෙන්න මේ විදියට. දැන් බලන්න ඊළඟට 10000යි ආයි සමාන ලකුණ ප්‍රෙස් කරනවා. x කීයද කියලා අහුවම දානවා 400. 400 දාලා ගත්තාම එනවා 16000යි. ආයි සමාන ලකුණ ප්‍රෙස් කරාම x කීයද කියලා අහනවා දානවා 600. සමාන ලකුණ ප්‍රෙස් කරාම එනවා 18000යි. ඊළඟට ආයි ප්‍රෙස් කරනවා සමාන ලකුණ. x කීයද කියලා අහුවාම x වලට දානවා 800යි. එනවා 16000. ඊළඟට ආයි තව එකපාරක් අපිට සමාන ලකුණු ප්‍රෙස් කරන්න වෙනවා. x කීයද කියලා අහුවා අපි දානවා 1000. දැම්මම අපිට එනවා කීය 10000යි. ඉතින් ඔයාලට අඳින්න ඉස්සෙල්ලත් පේනවා මේක මෙන්න මේ අගේ වටා සමමිතිකයිනේ 18000 වටා. 18000ට උඩින් තියෙන්නේ 16000 යටින් තියෙන්නේ 16000. උඩින් දෙකක් තියෙන්නේ 10000 යටින් තියෙන්නේ 10000. රයිට්? ඒතර එහෙනම් ඔයා මේක පුරව ගන්න ඕනේ. බිඳුවයි මෙතන 10000යි මෙතන 16000යි මෙතන 18000යි මෙතන 16000යි මෙතන ඇවිල්ලා කීය 10000යි. රයිට්? දැන් එතකොට ඔය ඊළඟට හොයන්න ඕනේ C වල ප්‍රස්තාරය. C නම් ඉතින් ගැටලුවක් නැහැනේ. ඔය නිරීක්ෂණය කළාමම නිරීක්ෂණය දැන් කැල්කියුලේටරේ නැතුව වුණත් පුළුවන් නේ. නිරීක්ෂණය කළාම පේනවා මේ C කියලා කියන්නේ මුළු පිරිවැයනේ. මුළු පිරිවැයේ ප්‍රස්ථාරය ගත්තාම සරල රේඛාවක් තියෙනවා. ඒ මොකද මෙතන x වල දර්ශකය එකක්ද?
සරල රේඛාවක් නම් මේ වගේ ලක්ෂ ගණනාවක් අපි හොයන්න ඕනේ නෑනේ. ලක්ෂ දෙකක් දැනගත්තා නම් හරි. දාන්න x සමාන බිඳුව. මුල එක දාන්න අග එක දාන්න. x සමාන බිඳුව දැම්මොත් 10000යි යා. දාදායි මේවා ඕනේ නැහැ. මේවා ඉතින් හෙව්වත් ප්‍රශ්නයක් නැහැ. 1000 දැම්බාම 7.5 වැඩි කිරීම 1000 කියලා කියන්නේ 7500යි. 10000 එක්ක කරොත් 17500යි. දැන් ඔයා මේ ක්‍රමයටම හොයන්න ඕනේ දැන් ලාභසිතේ සමීකරණය. කොහොමද හොයන්නේ? මේක ටයිප් කරන්න එපා. ලාභයේ p සමානයි ඍණ 0.05 x වර්ගය ධන 52.5 x ऋण 10000 කොහොමද කැල්කියුලේටරේ පරිහරණය කරන්නේ? ඍණ ලකුණ 0.05 x වර්ගය. x වර්ගය හන්ද රෝස පාට ඇල්ෆා කියන කී එකයි වහන වරහණයි යා. මේ දෙක හන්ද ක්‍රියාත්මක වෙන්නේ x. ඒකේ වර්ගය හන්ද x වර්ගය. ඊට පස්සේ ධන 52.5 x නේ x නම් ඇල්ෆාත් එක්ක වහන වරහන ඍණ 10000. ඉතින් ඕක කැල්කියුලේටරේ ටයිප් කරන්න ඕනේ. ඉතින් කැල්කියුලේටරේ ඕක ටයිප් කරලා ඊට පස්සේ අගයන් ටික අතුල් කරගෙන යන්න ඕනේ. तो अभी टाइप करो බලන්න कैलकुलेटरे टाइप करොත් ऋण 0.05 x वर्ग धन 52.5 x ऋण 10000 ඉස්සලා ප්‍රෙස් කරන්න කැල්ක් කියන එක. ඉස්සලා ප්‍රෙස් කරන්න කැල්ක් කියන එක ප්‍රෙස් කරාම කැල්කියුලේටරේ අහනවා x කීයද කියලා. x වලට දානවා බිඳුව. ඒකත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරාම යාට එනවා මෙතන උත්තරය. ඊළඟට ආයි සමාන ලකුණ එතකොට අහනවා x කීයද කියලා. දානවා 200. සමාන ලකුණ ප්‍රෙස් කරාම මේ විදිහට උත්තරේ. ඉතින් මේව දාලා ඔයා මේ තීරුව සම්පූර්ණ කරගන්න. අපි කරව බලන්න මේකේ x කීයද කියලා ඔයා දානවා බිඳුව. සමාන ලකුණ දැම්මහම උත්තරේ එන්නේ ඍණ 10000යි. ඉතින් හරිනේ. මේක x බිඳුව දැම්මම මේකත් බිඳුවයි මේකත් බිඳුවයි ඍණ 10000යි. ඒ කියන්නේ ඒකකයක්වත් නිෂ්පාදනය නොකළොත් ඔයාගේ අලාභයක් තියෙන අලාභය ඇවිල්ලා ගියේ ඍණ 10000යි. ඊට පස්සේ ආයි සමාන ලකුණ ප්‍රෙස් කරනවා x කීයද 200යි. 200ත් එක්ක සමාන ලකුණ ප්‍රෙස් කරොත් ඍණ 1500යි. දැන් අපි ලියලිය කරන්නේ නැහනේ ඕකේ. මේකේ අගය දානවා. ආයි එක්ස්ප්‍රෙස් කරනවා. අයවම දානවා 400. 3000යි. ධන 3000යි. ඊට පස්සේ ආයි x එක ප්‍රෙස් කරනවා. දානවා 600. 3500යි. ආයි x එක ප්‍රෙස් කරනවා. දානවා 800. සමාන ලකුණු ප්‍රෙස් කරොත් බිඳුවයි. ඒ කියන්නේ හරියටම ඒකක 800ක් නිෂ්පාදනය කරාම ලාභයේ බිඳුවයි. ඒ කියන්නේ සමාන ලක්ෂයක් වෙනවා 800ද යා. ආයි සමාන ලකුණු ප්‍රෙස් කළා 1000 දානවා. ඍණ 7500යි. ඍණ 7500යි. ඉතින් දැන් එතකොට මේ වගුව දිහා බලලා මේ ප්‍රස්ථාර තුනම අපි එකම අක්ෂ පද්ධතියේ අඳින්නනේ හදන්නේ. එවනම් මේ බලන්න කීයදන් කීයට අඳින්න ඕනද කියලා. මේක දිහා බැලුවහම පේනවා මේ x ලගේ බිඳුව ඉඳලා 10000 දක්වා. ඉතලා කටු සටහනක් ඇද ගන්න. මේ ෂේප් එකේ ඉන්නේ x ඍණ ගණන් නැහැනේ. x ලගේ 10000 වෙනකන් යන්න ඕනේ. 10 වෙනකන් යන්න ඕනේ. y වලගේ ගත්තොත් කොහමද? y වලගේ වැඩිම 18000යි යා.
18,000යි right අඩුම අගය ගත්තොත් ඍණ 10,000යි ඔයා මේ වගේ ප්‍රස්තාරයක් පාවිච්චි කරන්න ඕනේ මේ වගේ ප්‍රස්තාරයක් ගත්තාම දෙව ප්‍රස්තාර කඩදාසියක අඳින්න මේකේ 0යි 200යි 400යි 600යි තව පොඩ්ඩක් වැඩි කරගන්න 200යි 400යි 600යි 800යි 10යි මේක තමයි x ඊට පස්සේ මේ පැත්තේ ගත්තොත් 18ක් වෙනකන් යන්න එපානේ 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි මේ පැත්තේ මම නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා C R P රුපියල් 1000 වලින් කියලාත් මම දාන්නම් මෙතන 18යි 16යි 14යි නෑ මේක 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි මේ පැත්තට යන්න බෑ ඍණ ගණන් වලට ඍණ 2යි ඍණ 4යි ඍණ 6යි ඍණ 8යි ඍණ 10යි දැන් ගන්න උපස්ථාරය පළවෙනි එක ගත්තොත් මම කොළ පාටින් අඳිනවා x සමාන බිඳුව වෙනකොට 10000යි ඒක තමයි ස්ථාවර පිරිවැය ඊට පස්සේ 18 17500යි මෙතන 17 17500 දල වශයෙන් මේ හරිය ඔන්න C වල ප්‍රස්ථාරය R වල ප්‍රස්ථාරය ගත්තොත් R වල ප්‍රස්ථාරයේ x සමාන බිඳුවේදී බිඳුව ආදායම යන්න ඕනේ මූල ලක්ෂ්‍ය හරහා යන්න ඕනේ. ඒතර 200දී මේක 200යි මේක 400යි මේක 600යි මේක 800යි මේක 1000යි. તો 200දී අපිට කියන්නේ කීයද 10000යි. 200දී 10000යි කියලා කියන්නේ මෙතන මේ ලෙවල් එකට එන්න ඕනේ. ඊට පස්සේ 16000යි 400දී 16000යි කියලා කියන්නේ මෙන්න මේ හරිය. right ඊට පස්සේ 18000යි 18000යි කියන්නේ මේ හරිය. ඊට පස්සේ ආයි 16000යි නේ මේ හරිය. මේ දෙක එකම මට්ටමේ ඊට පස්සේ 10000යි මේ දෙකත් එකම මට්ටමේ. ତර ප්‍රස්ථාරය ගත්තොත් මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එන්න ඕනේ. මේක අර ඊට පස්සේ ලාභය ගත්තොත් ලාභය කීයද ඍණ 10000යි right ඍණ 1500යි මෙන්න මේ හරිය ඊට පස්සේ 3000යි මේ හරිය ඊට පස්සේ 3500යි තව පොඩ්ඩක් උඩ ඊට පස්සේ බිඳුවයි ඊට පස්සේ ඍණ 7500යි तो लाभ से प्रस्तारे गत्तොත් මම ඔය වගේ ප්‍රස්තාරයක් එන්න ඕනේ right උදේ අපි ප්‍රස්තාරයට ඇඳා ප්‍රස්තාරය ඇසුරෙන් සමාන ලක්ෂයන්ට අනුරූප ඒකක ප්‍රමාණයන් සඳහන් කරන්න right તો සමාන ලක්ෂ කියලා කියන්නේ මොකද්ද සමාන ලක්ෂ මත දැන් දෙවිදියකට නිර්වචනය කරන්න පුළුවන් එකක් තමයි මොකද්ද මුළු ආදායම මුළු පිරිවැයට සමාන ලක්ෂය මේක පිරිවැය මේක ආදායම මේ තියෙන සමාන ලක්ෂයක් AB A කියන්නේ සමාන ලක්ෂයක් B කියලා කියන්නේ සමාන ලක්ෂයක්. ඒතර මුළු ආදායම මුළු පිරිවැයට සමාන නම් ලාභය ගණනය කරොත් කීයද එන්නේ? මුළු ආදායම මුළු පිරිවැය අඩු කරන්න එපා. ඒතර ලාභය බිඳුවයි. ඒතර සමාන ලක්ෂයන් හිදී ලාභය බිඳුවයි. මේ තියෙන ලාභය බිඳුව.
මෙතනදී ලාභය බිඳුවයි මෙතනදීත් ලාභය බිඳුවයි. ඉතින් ඔයා ප්‍රස්ථාරයේ නිවැරදිව ඇඳ නම් මේ දෙක එන්න ඕනේ එක කෙලින් එන්න ඕනේ. අයි මේත් සමාන ලක්ෂ මේත් සමාන ලක්ෂ. මෙතන 800ට කෙලින් මේක තියෙන්න ඕනේ. රයිට්. එතකොට ඔයාලට කියනවනේ මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් සමාන ලක්ෂයන්ට අනුරූප ඒකක ප්‍රමාණයක් සඳහන් කරන්න කියලා. ඒකක ගන්න කීයද? මෙතන ඉතින් ඔයා ප්‍රස්ථාර කඩදාසියෙන් හොයාගන්න ඕනේ මට මතක හැටියට නම් 250ය. සමායන ලක්ෂයන්ට අනුරූප ඒකක ප්‍රමාණයන් 250 සහ 800 වේ. ඔක තමයි මේ සමාන ලක්ෂයන්ට අනුරූප ඒකක ප්‍රමාණයන්. අවසාන වශයෙන් ගන්නවා ලාභ උපරිම කරන ඒකක සංඛ්‍යාව ගණනය කර. උපරිම ලාභයක්ද ගණනය කරන්න කියලා. ඉතින් ලාභ උපරිම කරන ඒකක සංඛ්‍යාව කොහොමද? මම කියවනේ මේ දෙකේ හරියටම උපරිම එන්නේ මේ දෙකේ මැද. අර මෙතන ඔයා දන්නවා 250යි ලාභ උපරිම කරන ඒකක ගණන. ලාභ උපරිම කරන ඒකක ගණන සමානයි 250 ධන 800 බෙදීම 2. වඩෙන්නේ කීයද? 525ය. 525යි. ඒත් අපෙන් ගන්නවනේ උපරිම ලාභය කීයද කියලා. උපරිම ලාභය හොයන්න x සමාන 525 ලාභ සමීකරණය ආදේශ කරන්න. ලාභ ශ්‍රිතේ ආදේශයෙන්. අර ලාභ ශ්‍රිතේ අපිට ආවේ කීය? ලාභයේ p සමානයි ඍණ 0.05 x වර්ගයනේ. x වලට දැම්ම 525 වර්ගය. ධන 52.5යි x වලට දැම්ම 525. ඍණ 10යි. ඉතින් මේක සුළු කරාම යට එනවා මේ ලාභය කොච්චරක්ද කියලා. ලාභය ගත්තොත් ඍණ 0.05 වැඩි කිරීම 525 වර්ගය. ධන 52.5 වැඩි කිරීම 525. ඍණ 10,000. ගතොත් වැඩනවා 37.81.725. right? රුපියල් වලින් එනවා 3781.725ක්. ඔක තමයි ලාභය. ඉතින් මම මේ ගාන කතා කළේ මට පැහැදිලි කරන්න ස්ටඩි පැක් එකේ තියෙන මේවා ගණන් මේ සමාන ලක්ෂ පිළිබඳව එහෙම පැහැදිලි කරන්න. මේවා ගානක් විභාගෙදී මේ ආකාරයට ඔයාලට ඉදිරිපත් වෙන එකක් නෑ. නමුත් මේ ගානෙන් ඔයා ලබාගත් දැනුම උපයෝගී කරගෙන ඔයාලට පුළුවන් වෙයි මේ ප්‍රශ්න ඉතා හොඳින් පිළිතුරු සපයන්න. හරිනේ? එහෙමනම් ඊළඟ සෙෂන් එකේ මේ කලණයත් එක්ක අවකලනයත් එක්ක ඉදිරි කොටස් ටික අපි සාකච්ඡා කරමු ව්‍යාපාර ගණිතයට අදාළ ආයුබෝවන්.